Okay. හොඳයි. සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා හැමෝම අපේ day 2 එකට. අපේ second day එකට. ඉතින් අද අපි කරන්න යන්නේ අපි කරා introduction එක. අපි introduction program එකක් අපි කරේ. අපේ course එකේ විස්තර අපේ industry එකේ විස්තර ඒ වගේ ගොඩක් දේවල් ඔයාලත් එක්ක share කරගත්තේ. අද අපි web development කියන එකේ basic මොනවද කියලා පොඩ්ඩක් බලමු. අපිට තියෙනවා වැඩ කීපයක් කරන්න. හරි. ಈ වැඩ පටන් ගමු. Okay. Okay. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. Screen 1 2. හරි. අපි project එක ඔයාලගේ messages එවද්දී එවන්න ඔය චනුකරත්නවීර කියන එක. හරි messages එවද්දී චනුකරත්නවීර කියන එකට එවන්න. admins ලට දාන්න එපා. Okay. අපි බලමු. හරි. මම හිතනවා මගේ white board එක පේනවා ඇති කියලා. හරි. අපි පළවෙනි දැන් අපි කරන්න යන වැඩක් නෙමෙයි. හරිද? අපි මේ කරන්න යන වැඩෙන් අපි ඉස්සෙල්ලා බලමු පළවෙනියටම ඉගෙන ගන්න දේ මොකක්ද කියලා දැනගන්න ඕනනේ. හරිද? දැන් කට්ටිය chat එකත් එක්ක එන්න ටික. හරිද? chat එකත් එක්ක එන්න. chat එක on කරගන්න පොඩ්ඩක් interactive වෙන session එක. හරිද? මේ course එකේ හැමතැනම තියෙන වචනයක් තමයි website කියන එක. website කියන එක. හරිද? මම ප්‍රශ්නයක් අහනවා. වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ට හිතෙන විදිහට මට උත්තරයක් දෙන්න බෑ. වැරදුනා ප්‍රශ්නයක් නෑ. වැරදුනා ප්‍රශ්නයක් නෑ. ඔයාලට හිතෙන විදිහට මට කියන්න වෙබ්සයිට් එකක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි වෙබ්සයිට් හදන්නනේ යන්නේ. දැන් අපේ phase 1 එකේ තියෙන අපි වෙබ්සයිට් හදන එකනේ. හරිද? එතකොට දැන් වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අයිඩියා එකක් තියෙනවා. දැන් මේ මොකක්ද වෙබ්සයිට් එකක් කියලා කියන්නේ? දැන් අපි ගෙවල් හදනවා නම් දැන් කාගෙන් හරි යවුවොත් ගෙයක් කියන්නේ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න හදාගන්න නවාතැන. ඒ වගේ වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියන එක කිව්වොත් එහෙම කොහොමද ඒකට අපි උත්තරයක් දෙන්නේ? උත්තර කීපයක් තියෙන්න පුළුවන්. උත්තර කීපයක් තියෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. කො බය වෙන්න එපා. ඔයාලා එවන්නේ මට විතරනේ. මට විතරයි උත්තර දෙන්නේ. ඒක නිසා බය නැතුව දාන්න. පබ්ලික් සෙෂන් නිසා chat එක පබ්ලික් නෑ. එකක් ඇවිල්ලා තියෙනවා website is a collection of web pages. ඔව් හරි. හරි. ඒ උත්තරෙත් හරි. වෙබ්සයිට් එකක් කියන්නේ collection එකක් web pages ගොඩක එකතුවක්. හරි. source for taking information. තව කෙනෙක් කියලා දෙනවා information ගන්න source එකක් කියලා. ඒ උත්තරේ හරි. තව
දන්න විදිහට කියන්නේ දැන් මේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න අය දැන් හැමෝම අපි software කියන එක චුට්ටක් අමතක කරමු. වෙබ්සයිට් කියන පැත්තට. හරි. මම මේ ප්‍රශ්නේ වෙන විදිහකින් ඔයාලගේ දැන් මේක ඔළුවට යන විදිහට මම මේ විදිහට ප්‍රශ්නේ අහන්නම්. හරිද? ඔයාලා හිතන්න ඔයගොල්ලන්ට තියනවා කියලා සැලොන් එකක්. සැලොන් එකක් තියෙනවා. හිතලා කියන්න ඇයි ඔයාලගේ සැලොන් එකට වෙබ්සයිට් එකක් හදන්නේ? අන්න ඒ ඇන්ගල් එකෙන් හිතලා කියන්න බෑ. ඇයි අපිට සැලොන් එකක් තියෙනවා නම් ඇයි අපි සැලොන් එකට වෙබ්සයිට් එකක් හදන්නේ? මොකද්ද හේතුව? මොකද හදන්න නැතුව ඉන්නත් තිබ්බනේ. ලොකු උත්තරයක් ඇවිල්ලා තියෙනවා. උත්තර ගොඩක් එනවා. නියමයි. උත්තර ටිකක් ආවා. හරි. මම කියවනවා. මම මේ ඔක්කොම බලන් හිටියේ නම් කියන්නේ හරි නෑනේ. හරි. එක්කෙනෙක් කියවලා තියෙනවා a website is a collection of publicly accessible interlinked web pages that share a single domain name. හරිද? ඒක වෙබ්සයිට් කියන එකට definition එක. ඒක හරි. ඒක technical definition එක. හරිද? තව එක්කෙනෙක් කියලා for marketing purposes. හරි. අපි තව එක්කෙනෙක් කියලා තව උත්තරයක් මම ඒ උත්තරේ අන්තිමට දානවා. හරිද? ඒ අත්තිපට දාලා මම එනවා තනි වචනයක් එක්කෙනෙක් උත්තරයක් කියලා තියෙනවා. එයා දැන් දැනගන්නී මම ඔප්පු කෙනා කවුද කියලා. මම අන්තිමට ඒ උත්තරේ කියන්නම්. To share details for our customers. හරි. customers ලව ගෙන්න ගන්න ඕන හින්දා. හරි. To increase the service. එකත් හරි. දැන් ඔයාලා දැන් මම දැක්කද අපි හිතපු විදි. අපි ඔළුව වැඩ කරන්න ඕනේ. දැන් මම එකම ප්‍රශ්නේ පුතේ ඔය දෙවිදියකට ඇහුවේ. වචන කරකවල දෙවිදියකට ඇහුවේ එකම ප්‍රශ්නේ. මම මුලින් වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා හුවත් ඔයාලා ඔය ටිකමයි කියනවා. හැබැයි මම මේ සැලොන් එකට වෙබ්සයිට් අන්න ඒක තමයි thinking pattern එක කියලා කියන්නේ. අපි මේ වැඩේ කරන්න යන්නේ දැන් මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන පැත්තට අපි මේ අත ගහන්න යන්නේ software engineering. හරිද? මම මුලින්ම එක දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ හිතා ගන්න. හරිද? මේ කෝස් එක කරනවා නම් හිතා ගන්න. මම නෙවෙයි ඔයාලා මේ හිතන්න. මම මේ කෝස් එකෙන් පස්සේ වෙන්නේ software developer කෙනෙක්ද software engineer කෙනෙක්ද කියලා හිතාගන්න. engineer කෙනෙක් නම් thinking pattern එක වෙනස් වෙන්න ඕනේ. තේරුණාද? engineer කෙනෙක් නම් thinking pattern එක වෙනස් කරගන්න. developer කෙනෙක් නම් thinking pattern එක ලොකුවට අවශ්‍ය නැහැ. ඒක තමන් යන පැත්තත් එක්ක තමන් බිස්නස් එකක් කරනවා නම් ඉංජිනේරින් පැත්ත ඕනේ. ඉංජිනේරින් කියලා කියන්නේ දේවල් ක්‍රියේට් කරන එක. තේරුණාද? ඉංජිනේරින් පැත්තෙන් කියන්නේ දේවල් ක්‍රියේට් කරන එක. දේවල් ක්‍රියේට් කරන විදිහ හිතන එක. ඕක තමයි ඉංජිනේරින් කියලා කියන්නේ. සිවිල් ඉංජිනේර් ඔයාලා අර සොෆ්ට්වෙයාර් ඉංජිනේර් අපිට සිවිල් ඉංජිනේර් කියන්නේ කවුද? බිල්ඩින් එක හදන විදිහ හිතන කෙනා. එයා තමයි සිවිල් ඉංජිනේර්. හරිනේ? එතකොට හදන මිනිස්සු වෙනම ඉන්නවා. software වල තියෙන්නේ මේක ගල්වැලි පස්ස අනාගෙන හදන එක නෙමෙයිනේ. software engineer කියන්නේ හිතන කෙනා, ඒ වගේම හදන කෙනා. ඔය දෙන්නම software engineersලා තමයි. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා software web development කියලා question mark එකක්. හොඳ ප්‍රශ්නයක්. software ද web development? පුතේ මෙහෙමයි. ඔයගොල්ලෝ අහලා ඇති
මම ඒක මුලින්ම කියලින්න ඒක හොඳයි අහපු එක. ඒක හැමෝටම පොදු දවසේ හැමෝම දැනගන්න ඕන දෙයක්. ඒක හැමෝගෙම ඔළුවේ නෑ මේ software website mobile app ඕවා වචන ගොඩක් කියලා හිතන් ඉන්නේ. හරි. ඔයාලා අහලා ඇති hardware කියන්නේ මොකක්ද? computer hardware අර මේවා ගල්වැලි පස් විකුණන hardware නෙමෙයි අකඩ hardware එක නෙමෙයි. computer hardware කියන්නේ මොකද්ද පුතේ? computer hardware කියන්නේ සිංහලෙන් කියන අපි පරිගණක දෘඩාංග කියලා. දෘඩාංග කියලා කියන්නේ අතට කම්පියුටර් එකේ අතට අහු වෙන ඕන දෙයක් hardware. hard මේක hard. මේ මගේ පෙන් එක මේ ටච් පෙන් එක මේක hard. මගේ mouse එක මේක hard. තව තියෙනවා keyboard මේවා hard. මට තාම පෙන්නන්න බෑ මේ කැලි අර එන්නේ මේ hard මේවා අතට අහු වෙනවා. ඒ ඔක්කොම hardware. ඒතර කවුරු හරි කෙනෙකුට මේ devices එක හිතන්න ඕන මේක hardware computer hardware එකක්ද කියලා. computer එකට connect කරන්න පුළුවන් අතට අහු වෙන සියලුම දේවල් hardware. එතකොට pen drive එක computer එකට connect කරන්න පුළුවන් අතට අහු වෙන hardware. computer hardware. printer එක computer hardware. තේරුණාද? එතකොට software කියන්නේ මොකද්ද? අතට අහු වෙන්නේ නැති හැමදේම කම්පියුටර් එකේ තියෙන software. එතකොට හිතන්න Microsoft Word අතට අහු වෙනවද? නෑ. Microsoft Paint අතට අහු වෙනවද? නෑ. Zoom අතට අහු වෙනවද? මේ Zoom software එක අතට අහු වෙනවද? නෑ. එතකොට website අතට අහු වෙනවද? නෑ. ඒකත් software. මේ ඔක්කොම software mobile application අතට අහු වෙනවද? නෑ. අපි පස්සේ ඉගෙන ගන්නවා input process output ඕකට memory එකක් එක තියෙනවා නම් ඔය හැම එකම computer එකක් කියලා අපි හඳුන්වනවා. computer එකක් කියන්නේ මේ keyboard මේක තියෙන CPU එක ඒ ටික තියෙන එක නෙමෙයි computer එකක් කියලා කියනවා අපි. අපිට සමහර computers තියෙන්න පුළුවන් embedded computer හැමෝම තියෙනවා. ඔගේ history එකේ තියෙන එක පොඩක් Google කරත් හොයාගන්න පුළුවන්. අපි සැරින් සැරේට ඔක කතා කරමු. හරිද? ඉතින් software කියන එකට මේ ඔක්කොමයි තියෙන්නේ. හරිද? අපි software කියන එක දැන්ට චුට්ටක් අද පාඩමින් එළියට යවනවා. මොකද අපි dynamic කරත් තමයි softwares පැත්ත හිතන්නේ. software කියන්නේ මේකේ අපි මේ mobile application dynamic mobile application කියන පැත්තට අපි යන්නේ මේ sorry mobile නෙමෙයි web sorry dynamic web application කියන එක අපි dynamic part එකේදී එන්නේ. අපි static dynamic කියන එක අද කතා කරමු. දැන්ට website කියන එකත් එක්ක අපි යමු. හරිද? ඒතර website එක කියන්නේ software එකක්. ඒක ගැටලුව ඉවරයි. දැන් වෙබ්සයිට් එකක් කියන්නේ මොකද්ද? වෙබ්සයිට් එකක් මොකටද ඕන වෙන්නේ? එක වචනයක් ඇවිල්ලා තියෙනවා මම නම කියන්නේ නැහැ. එක වචනයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. ඇඩ්වර්ටයිසින් කියලා. මේක තමයි තනි උත්තරේ තනි වචනෙන් උත්තර දෙනවා නම් හරිම උත්තරේ. ඇඩ්වර්ටයිසින් කරන විදිහ. දැන් මේක මං ආයෙවලව ගෙනියනවා තව thinking pattern එකකට. හරිද? මේ හිතන තව පැත්තකින් වලට මේක හිතන්න මං සලස්වනවා ඕන බලන්න. ඉස්සර දැන් හිතන්න software education. අපි web development course එකක් කරනවා කියලා හිතන්නකෝ. මට ඕනේ ළමයින්ට කියන්න මේක ආස ළමයින්ට කියන්න ඕනේ මම මෙහෙම එකක් තියෙනවා කැමති අය join වෙලා මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ විස්තර එතකොට මම යාලට කියන්න ඕනේ. එතකොට මේ ඔයාලා යොකු හැම උත්තරයක්ම හරි. මේ තනි වචනයක් මේක ඇඩ්වර්ටයිසින් කියන එක. ඒක මම ඒ තැනට එනවා පොඩ්ඩක්. 2000 මීට අවුරුදු 22කට කලින් 2000 දී සමහර ඉපදිලා නැතුව 2000 දී මීට අවුරුදු 20කට කලින් කියලා හිතන්න. කම්පියුටර්ස් කියන දේ වැඩි ලංකාවේ නැහැ. එහෙම වුණා නම් අපිට මොනවද අපි මෙහෙම එකක් කරනවා මෙහෙම කෝස් එකක් තියනවා කියලා අපි කොහොමද මේ මිනිස්සුන්ට කියන්නේ? කොයි විදිවලටද අපිට කියන්න පුළුවන්? කියන්න බෑ. මොනවාද possible methods අපිට ඒක කියන්න පුළුවන්? අපිට ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන් විදි මොනවාද? newspaper. ඔව් අපිට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. හරියටම හරි. රේඩියෝ අපිට රේඩියෝ එකේ කියන්න පුළුවන් web development with fundamental programming course එකක් තියෙනවා කරන්න කැමති අය join වෙන්න මෙන්න මේ දවසේ
මෙන්න මේ පුරහලේදී පැවැත්වේ අන්නහම කියන්න පුළුවන් නේ රේඩියෝ එකෙන් පුළුවන් ඊට පස්සේ ටීවී එකෙන් පුළුවන් පෝස්ටර්ස් වලින් පුළුවන් පෝස්ටර් ගන්නවා හැමතැනම පෝස්ටර් ගන්නවා තියෙන මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා නේ මාත් ලස්සට මෙහෙම කරගෙන ඉඳලා නේ ගහනවා පෝස්ටර් ගහනවා අන්න ඒ වගේ විදි ඉතින් මොකද දැන් වෙලා තියෙන්නේ දැන් අපි මොකද්ද පෝස්ටර් එළියුවේ මොකද්ද ෆොටෝ එකක් දාලා මේ කෝස් එකේ විස්තර දාලා උගන්වන දේවල් ටික පෝස්ටරේ නිවුස් පේපර් එකෙත් එමෙ රේඩියෝ ඕකම තමයි පුතේ අපි මොකද්ද දැන් කරන්නේ වෙබ්සයිට් එකක් හදලා ඒකට විස්තර ටික ඔක්කොම දානවා එක පුතෙක් කිව්වා මෙතන කීප දෙනෙක් මේක කියලා තියෙනවා එක්කෙනෙක් ඕක මේකෙන් කියලා තියෙනවා සරල definition එකක් කියලා තියෙනවා source for taking information කියලා ඒ කියන්නේ information ගන්න පුළුවන් මාධ්‍යයක් මේක information ගන්න පුළුවන් source එකක් information ගන්න පුළුවන් තැනක් අපි සරල සිංහලෙන් කිව්වොත් information තොරතුරු ගන්න පුළුවන් යම් කිසි දෙයක් ගැන රෙස්ටෝරන්ට් එකකට හොටෙල් එකකට යන්න කලින් හොටෙල් එක පිළිබඳව අපිට තොරතුරු ටිකක් දැනගන්න ඕනේ මේ හොටෙල් එක කොහෙද තියෙන්නේ මේ හොටෙල් එකේ ටෙලිෆෝන් නම්බර් එක මොකක්ද මේ හොටෙල් එකේ කාමර කොයි වගේද මේ හොටෙල් එකේ කෑම රසයිද මොනවද මේකේ තියෙන කෑම මේකේ ගණන් කොහොමද වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ටික ඕනෝක තමයි. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් කරන මෙතඩ් එකක් තමයි මේ වෙබ්සයිට් කියලා කියන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව chat එකට දාන්න. මොකක් හරි ඒ වගේ ඒ පිළිබඳව මේ මාතෘකාව තුළ ගැටලුවක් තියෙනවා නම් chat එකට දාන්න. අන්තිමට අපි පොදු දේවල් කතා කරමු. ක්ලාස් එක ගැන ඒ ටික අපි දැන්ට පාඩම කරන් යමු. හරිද? ඒ පිළිබඳව මොකක් හරි තේරිච්ච නැති දෙයක් හරි මොකක් හරි තියෙනවා. ඒතර ඇඩ්වර්ටයිසින් කියන පැත්තට ආවහම දැන් සිද්ධ වෙලා තියෙනවා ඇඩ්වර්ටයිසින් කරන්න වෙබ්සයිට් හදලා තියෙනවා. දැන් වෙබ්සයිට් කියන එක ප්‍රධාන මාධ්‍යයක් වෙලා තියෙනවා ඇඩ්වර්ටයිසින්. හැමෝගෙම අතේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. එතකොට ටක් ගාලා ඕන දෙයක් කරන්න කලින් දැන් ගෑනු ළමයි නේ මෙතන ඉන්නවනේ. මේගොල්ලෝ රෙදි ගන්න යන්න කලින් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලනවා. ඔහොම තමයි up to date දැන් ඉතින් කම්පිටිෂන් එක ලොකු වෙලා තරංගේ වැඩි රෙදි කඩ හැමතැනම උන්ට ඉතින් කම්පිටිෂන් එක වින් කරගන්න වෙබ්සයිට් අප්ඩේට් කරන්න වෙනවා. ඔක අප්ඩේට් කරන්න අපි ගොඩ යනවා වෙබ් ඩෙවලොප්මන්ට් ඉන්ඩස්ට්‍රි එක උඩ එනවා. ඔන්න ඔහොමයි වෙබ් ඩෙවලොප්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ අනාගතේ පුංචි අපි තමයි කියන්නේ. හරි. එතකොට ඇඩ්වර්ටයිසින් කරන platform එකක්. දැන් කවුරු හරි යවුවොත් එහෙම වෙබ්සයිට් එකක් ඇයි දැන් සමහරලාට ඇත්තටම ක්ලයන්ට්ස්ලා අහනවා. ඇත්තටම අහනවා. මේ සමහර ක්ලයන්ට්ලා ගියාම ඇත්තටම අපිට වෙබ්සයිට් එකක් කරන එකෙන් තේරුමක් තියෙයිද? අන්න එතකොට තමයි අපි යාට තේරුම් කරලා දෙන්න ඕනේ වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි නම් කොච්චර ලොකු software engineer කෙනෙක් web developing engineer කෙනෙක් වුණත් වැඩක් නැහැ. තේරුණා නේද? දන්නේ වෙබ්සයිට් එක කියන එක තේරුම් කරන්නේ. හරිද? ඕකේ. වෙබ්සයිට් එකක් යන කුමක්ද කියන එකට ඔන්න උත්තරේ. ඒ වගේම වෙබ්සයිට් කියන එක හැදිලා ආපු විදිය ඔන්න ඔක තමයි වෙබ්සයිට් එකේ කතන්දරය. හරි? ඕකේ. ඊට පස්සේ මේ වෙබ්සයිට් කියන එකේ පොඩි අර හැම එකකම තියෙනවනේ ඉවොලූෂන් එකක් අර වානරයා මිනිස්සයා වුණා වගේ. හරිද? ඉස්සර මතකද කාර් එක හිතන්න. කාර් ඉස්සර කාර් මතකද? ඉස්සර කාර් වල තිරික්කලේ ආවා හෝම වාහනේ කියන එක. ඊට පස්සේ හෝමෝම ඇවිල්ලා ඊට පස්සේ කාර් එකක් හැදුවා මයිනර් හෝමෝම ඇවිල්ලා දැන් පෙට්‍රල් ඩීසල් ඒවයින් යන්නේකට අමතරව ඉලෙක්ට්‍රික් කාරුත් ඇවිල්ලා. දැන් මොනවද ඔටෝ ඩ්‍රයිව් ඔටෝ පයිලට් මනම් උඩින් යන කාර් විතරයි තාම මම හිතන්නේ දැන්ට මම හිතන්නේ නැහැ. ඒකත් එක්ක අනිත් වෙදී. ඉතින් ඒක තමයි මේ දියුණු වෙනවා කියලා කියන්නේ. මොකද කම්පිටිෂන් එක වැඩි වෙන්න ඒක අතරේ තරංගයක් එනවා. ওই තරංගෙට ඒ අයිටම් එක දියුණු වෙනවා. ඔක තමයි හැටි. හරිද? ඊට පස්සේ වෙබ්සයිට් වල ඉවොලූෂන් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉස්සරම වෙබ්සයිට් එකකට ගියොත් එහෙම
නිකන් තියෙන්නේ කොටු දාලා දැන් අපි හිතමු එහෙම හැදුවොත් මෙන්න මෙහෙම වගේ තියෙන so කියලා ගහලා මෙතන කොටු දාලා ඒක ගොඩක් ලස්සන නෑ ඉන්න ගණන් වෙබ්සයිට් මතකද මට මතකයි මම මුලින්ම කම්පියුටර් එකක් ගත්තේ 2005 නැත්නම් 2006 ඒ කාලේ ඉන්ටර්නෙට් යන්නේ ටෙලිෆෝන් ලයින් එක පිටිපස්සෙන් කනෙක්ට් කරගෙන හරිද නෑ ටෙලිෆෝන් ලයින් එක පිටිපස්සෙන් කනෙක්ට් කරගෙන ඒ වගේ දෙයක් කවිදු අපේ එහෙම සහනයක් ගන්න පුළුවන් විදි තියෙනවා පේමන්ට් මෙතඩ් දෙකක් ඔයාට ඒක එහෙම මේව කරන්න මට අනිද්දාට වගේ කෝල් එකක් දෙන්න හරිද අනිද්දාට වගේ කෝල් එකක් දෙන්න ඊට පස්සේ දැන් ඔය විදිහට ආවේ මතක ඇතිනේ සමහරව දැකලා නැත්නම් ඉස්සරහා තිබ්බා Windows 98 දැන් මේ Windows බලන්න එන්න ලස්සන වෙනවා අර වැඩ කරන්න පහසු කරනවා ඔය Windows 11 එහෙම ඇවිල්ලා තියෙන හරි ලේසි කරලා মালටි ටාස්කින් දානම් මනම් කියලා වැඩ ලේසි කරලා තියෙනවා UI එක අප්ඩේට් වෙලා තියෙනවා අපි ඊළඟට මාතෘකාව UI කියන එක මොකක්ද කියන අපි කතා කරමු චුට්ටක් ඉන්න හරිද මම දන්නවා UI කිව්ව ගමන් කට්ටිය ඔළුව වලට එනවා UI කියන ප්‍රශ්න ගොඩක් ඒක අපි කතා කරමු තව මාතෘකාවක් තියෙනවා UI පිළිබඳව කතා කරමු හරිද එතකොට මේ වෙබ්සයිට් වලට තමයි ආවේ මුලින්ම ආවා පුතේ HTML වලින් තමයි වෙබ්සයිට් හදන්නේ. ආයි කතා දෙකක් නැහැ. HTML වලින් තමයි වෙබ්සයිට් හදන්නේ. ඔය HTML 1 2 3 4 ඔහොම තියෙනවා. දැන් latest එක තමයි HTML5. හරිද HTML5. එතකොට ඔහොම HTML වලින් තමයි හදන්නේ. HTML වලින් කරන්නේ ස්ට්‍රක්චර් එක හදන එක විතරයි. අපි ඉස්සරහට කරද්දී ඔයාලට ඒක හොද්දටම තේරෙයි. හරිද අපි අන්තිමට පොඩි කෝඩ් එකක් ගහලා බලමු. ස්ට්‍රක්චර් එකක් හදන එක. ස්ට්‍රක්චර් එකක් හදනවා කියන්නේ වෙබ් පේජ් එකේ තියෙන්න ඕන දේවල් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මාතෘකාවක් ටයිටල් එකක් තියෙන්න ඕන නම් ඒ ටයිටල් එක වෙබ් පේජ් එකට දාන්නේ HTML වලින්. ඊට පස්සේ ඉමේජ් එකක් තියෙන්න ඕන නම් ඉමේජ් එකක් දානවා. ඊට පස්සේ පැරග්‍රාෆ් එකක් තියෙන්න ඕන ඒක දානවා. ඊට පස්සේ මොන හරි පොයින්ට් වයිස් ඊට පස්සේ ලින්ක් හයිපර් ලින්ක් එකක් ඔය තියෙන්න ඕනේ හැම දෙයක්ම වෙබ්සයිට් එකට දාලා හදන්නේ HTML වලින්. හරිද? මේ ටික දාන්නේ HTML වලින්. දැන් ඔහොම තමයි වෙබ්සයිට් කියන එක ආවේ. HTML hypertext markup language කියලා ඔකට කියන්නේ. ඉතින් ඒච්චර දිගම ඕනේ HTML කියලා මතක තියාගත්තම ඇති. HTML වලින් තමයි ඔක හදන්නේ. අපි HTML වලින් කොහොමද වෙන්නේ කියලා ඒ tags මොනවද ඒවා ගැන අපි කතා කරමු. මේ concept කතා ටික පොඩ්ඩක් ඉවර කරලා නැත්නම් මේක පාඩම නිකන් තේරුමක් නැතුව HTML ඉගෙන ගන්නවා වෙනවනේ. ඒක නිසා අර දැනගන්න ඕනේ දැනුම ඉස්සෙල්ලා කලෙක්ට් කරගෙන ඊට පස්සේ අපි කෝඩින් පොඩි පාර්ට් එකක් අද මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ HTML වලින් වෙබ්සයිට් හැදෙන්න ගත්තා. දැන් ටික වෙබ්සයිට් හදනවා වැඩි වුණා. දැන් හිතන්න මෙහෙම ඇඳුම් කඩ 5ක් කියලා හිතන්න. ඇඳුම් කඩ 5ක් තියෙනවා. දැන් මේ 5 දෙනාම වෙබ්සයිට් හැදුවා HTML වලින්. මාර කේස් එක. දැන් 5 දෙනාම හදලා තියෙනවා. දැන් ඉතින් තරංගයක් හැදෙනවා. දැන් එක එක්කෙනාට ඕන එයාලගේ වෙබ්සයිට් දියුණු කරන්න ඕන වුණා. ඔන්න ඔහොම මේ වෙබ් කියන වෙබ් ඩෙවලොප්මන්ට් කියන එක අර මුලින් මේ බේසික් අවශ්‍යතාවයට වෙබ්සයිට් හදුවා. පස්සේ වෙබ්සයිට් වල අර තරංගෙ එන්න වෙබ්සයිට් කියන එක දියුණු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ හදපු HTML වලින් හදපු වෙබ්සයිට් එක තව ටිකක් ඇහැට පේන දේ වෙබ්සයිට් එකකට ගියාම ඇහැට අපේ ඇස් දෙකට පේන දේ ලස්සන කරන්න තව ලස්සන කරන්න ස්ටයිල් කරන්න ගෙනාවා. මොකද්ද ගෙනාවේ? CSS කියලා එකක්. CSS මෙයාව ගෙනාවේ ලස්සන කරන්න cascading style sheet. මෙයාව ගෙනාව ලස්සන කරන්න. හරි. ඔව් දෙනවා. මෙයාගෙන් ලස්සන කරනවා අපි වැඩි. දැන් අර ලොකුවට අපි HTML වලින් හදලා ගත්ත දැන් හිතමු ටයිටල් එකක් දාලා තියෙනවා. මේක රතු පාට කරනවා, නිල් පාට කරනවා, සයිස් එක වෙනස් කරනවා, පොඩි කරනවා, ලොකු කරනවා. ඔන්න ඔහොම සෙල්ලම් දාන්න තමයි මේ ස්ටයිල් කියන එක ආවේ. හරිද?
ඊට පස්සේ තව ඕන වෙනවා. තව දෙයක් ඕන වෙන්න පටන් ගන්නවා. මොකක්ද ඒ දේ? ඊට පස්සේ ඕන වෙන්න ගන්නවා එක එක ඇක්ෂන් දාන්න මේකේ. එක එක ඇක්ෂන් දාන්න ඕන වෙනවා මේගොල්ලන්ට. හරිද? ඇක්ෂන් දාන්න ඕන නාම තමයි මෙයාලා ගේන්නේ JavaScript JS කියලා දෙයක් මෙයාලා වෙබ් ඩෙවලොප්මන්ට් වලට හඳුන්වා දෙනවා. හරිද? JavaScript හඳුන්වා දෙනවා. JavaScript වලින් කරන්නේ පිටුවට එක එක ඇක්ෂන්ස් දානවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා කොහොමද JavaScript වලින් ඇක්ෂන් දාන්නේ කියලා. දැන් මම මේක දැන් ඔය කිව්වේ ටෙක්නිකලි. මේක එක්ස්ප්ලেইন කරන ලස්සන විදිහක් තියෙනවා අපේ වෙබ් ඩෙවලොප්මන්ට් ටීචින් ඇතුලේ. බිල්ඩින් එකක් හදනවා කියලා හිතන්න, ගෙයක් හදනවා කියලා හිතන්න. අපි මුලින්ම කරන්නේ මොකද්ද? බිත්ති ටික බැඳලා ගෙදර ස්ට්‍රක්චර් එක හදනවා, කාමර හදනවා, බාත්රූම් හදනවා. ඔය ඔක්කොම ටික හදනවා ගෙදර. බිත්ති බැඳලා ඔක්කොම කරලා ගඩොල් වලින් බැඳලා හදනවා. ස්ට්‍රක්චර් එක හදලා ගේ හදන්න පුළුවන් නේ අපිට. ඒක තමයි කියන්නේ HTML වලින් වෙබ්සයිට් එකට කරන දේ. ඊට පස්සේ බ්ලොග් ගල් බැඳලා හදපු ගේ අපි මොකද්ද කරන්නේ? තින්ත ගාලා, ටයිල් අල්ලලා, ලයිට් දාලා ඊට පස්සේ තව එක එක ඒවා හයි කරපු දොරවල් පේන්ට් කරලා, දිලිසෙන කෑලි ගහලා ලස්සන කරනවා. අන්න හැබැයි අපි තින්ත වලින් හොඳට මතක තියාගන්න, තින්ත වලින් කරන්නේ බ්ලොග් වලින් හදපු දේ පුතේ ලස්සන කරන එක විතරයි. ඒකම මෙතෙන්ටත් අයිති HTML වලින් හදපු දේ CSS වලින් ලස්සන කරනවා විතරයි. එහෙම නැතුව තින්ත වලින් ගෙවල් හදන්න යන්න එපා. CSS වලින් වෙබ්සයිට් හදන්න යන්න එපා. HTML වලින් වෙබ්සයිට් එක හදලා CSS වලින් ලස්සන කරන්න ඕනේ. ඔය ඕඩර් එක අනිවාර්යෙන්ම ඉන්න අංක 1 HTML අංක 2 තමයි CSS. සමහරව ඉන්නවා CSS ටික කරලා HTML ගහන්න try කරනවා. මගදී ඇනෙනවා. හොඳට මතක තියාගන්න. මගදී ඇනෙනවා. පස්සේ ටිකක් අර pro level experience ගහලා මේව ගැහුවට පස්සේ ඒකට දන්නවා HTML වලින් මෙහෙම එකක් එන්නේ කියලා. මුලින් CSS ටික අපිට අර basic අර common CSS ටික අපිට පුළුවන් ඒ ටික එහෙම හදාගෙන යන්නත් පුළුවන් විදි තියෙනවා. හැබැයි ඒක පස්සේ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ project 50ක් විතර කරාට පස්සේ තමයි මේ වගේ දෙයක් කරන්නේ. එහෙම නැතුව ඒව කරන්න බෑ. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මුලින්ම HTML වලින් අපේ බාර උදාහරණ විදියට ගල්වැලි සිමෙන්ති වලින් බ්ලොග් ගල් වලින් ගේ හදනවා, තින්ත ගාලා ටයිල් අල්ලලා කැටලොයි නෙමෙයි මොනවාද මේ පොටි ඇදලා වර්නිෂ් කරලා ගේ ලස්සන කරනවා. ඊට පස්සේ අපිට මොනවද ඕන වෙන්නේ? ගෙදර එක එක ගැජමැටික් දානවා අපි. ඔන්න ගෙදරට දානවා ලිෆ්ට් එකක්. දැන් ලිෆ්ට් එක හදන්නේ HTML වලින්, යකඩ වලින් හදනවා. CSS වලින් පාට කරලා ලස්සන කරනවා. ඊට පස්සේ මොකද්ද ඔකට කරන්නේ? ඔකට මෝටරයක් හයි කරලා අපි මේ බොත්තමේ බුවම උඩට යන්න. මේ බොත්තමේ බුවම යටට එන්න. අන්න ඒ ෆන්ක්ෂන් එක තියෙන්නේ. අන්න ඒ සිද්ධ වෙන්න ඕන ඇක්ටිවිටි එක තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම මේ බොත්තමේ බුවම මෙහෙම වෙන්න. මේ බොත්තමේ බුවම මෙහෙම වෙන්න. ඔන්න ඔය වගේ ෆන්ක්ෂන්ස් දාන්න, ඔන්න ඔය වගේ ෆීචර්ස් ඇක්ටිවිටීස් අපේ වෙබ්සයිට් එක ඇතුලේ සිද්ධ වෙන්න ඕන උනාම අපි ඒවට තමයි JavaScript පාවිච්චි කරන්නේ. හරිද? JavaScript කියන දේ ඔතනින් එහාට කියන්න තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. හරිද? අපි JavaScript පාඩම කරද්දි මෙතනින් එහාට යනවා මේ අද public session එකක් මම දන්නවා මෙතන ඉන්න හැමෝම ලබන සතිය join වෙන්න බැරි වෙන්න පුළුවන් විවිධ හේතුන් මත. ඒක නිසායි මේ දෙන්න පුළුවන් උපරිම knowledge එකක් මේ public එකේ මම මේ දෙන්න try කරා. හරිද? ඉතින් මෙතනින් එහාට අපි කරන්න වෙන්නේ පස්සේ. මොකද දේවල් ටිකක් ඉගෙන ගත්තට පස්සේ තමයි මෙතනින් එහාට. ඉතින් දැනුමට එක් කරන්න, එකතු කරගන්න, මේ කියන දේවල් හොඳට ඔළුවේ තියාගන්න. මේ පැත්තට ආසාවක් තියෙනවා නම් වෙබ් ඉන්ඩස්ට්‍රි එකට. ඕකේ? හරි.
JavaScript කියන්නේ ඔන්න. මෙන්න මේ විදියට හැදෙන දේවල් වලට වෙබ්සයිට් වලට අපි කියනවා පුතේ මොනවද? දැන් එක එක වචන මම මේ කම්බයින් කරනවා. මේ විදියට හැදෙන වෙබ්සයිට් වලට අපි කියනවා මේ ටික විතරක් තියෙන වෙබ්සයිට් වලට තමයි අපි කියන්නේ static web කියලා. static websites කියලා කියන්නේ මේ ටික විතරයි. මෙන්න මේ code මේ programming languages ටික විතරයි අපි පාවිච්චි කරන්නේ. HTML CSS JavaScript විතරක් පාවිච්චි කරලා හදන දේවල් වලට අපි කියනවා static website කියලා. හරිද? එතකොට ඒකේ තියෙන්නේ මෙන්න මේ දේවල් ටික විතරයි. හරි? අපි මේක තවදුරටත් static website එකක් අඳුර ගන්න පුළුවන් විදිහක් තියෙනවා මම පෙන්නන්න. මම උදාහරණයක් පෙන්නන්න යන්නේ static website එකක්. මම අපේ එකට යන්න මේ soap.edu.lk. මේකට ඔයාලා හැමෝම ගියාම පේන්නේ මම මේ තව එක්ස්ට්‍රා දේවල් ටිකක් කියන්නේ. හැමෝම ගියාම පේන්නේ එකම දේ. ඔයගොල්ලෝ කවුරු මේකට ගියත් මේ පේන්නේ එකම දේ. වෙනස් වෙන්නේ නැහැ. හරිද? මේකේ කොහෙට කොහොම ගියත් මේ අපේ course එකේ details තියෙනවා මේකේ. මේ ඔක්කොම එකයි. තේරුණාද? ඉතින් අපි සාමාන්‍යයෙන් web page එකෙන් page එකට තමයි මේක කියන්නේ. නේද? එතකොට මේ මම පෙන්නපු pages ඔක්කොම static web pages. මේවට මොකුත් වෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ මොනවාද? HTML CSS විතරයි. එතන JavaScript වත් නැහැ මේකේ. ඊට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ පිටුවට. මේ පිටුවට යනවා. මේකත් static page එකක්. ඔයාලා register වෙන්නේ මෙන්න මේ page එකකින්. soap.edu.lk ගිහිල්ලා මෙන්න මෙතන register කියන ක්ලික් කරාම තියෙනවා මෙන්න මේ ටික fill කරලා මෙතන email එකකුයි password එකකුයි දාලා set කරගන්න ඔයාලා. එතකොට එතනින් ඒක තමයි ඔයගොල්ලන්ගේ login එක වෙන්නේ LMS වලට. අපි අපේ ඇඩ්මින්ස්ලා ඔයාලා පේමන්ට් කරලා මේක එව්වට පස්සේ මම අන්තිමට ආයෙත් ඒ විස්තර කියන්න රෙජිස්ටර් වෙන හැටි අන්තිමට කතා කරමු. හරිද? ඕකේ. ඉතින් මෙන්න මේ ඔක්කොම ටික හරි. මේ හැමෝටම පේන්නේ එකම දේ. ඒ වගේම මේක තව ඩයිනමික්ද ස්ටැටික්ද කියලා තව විදිහක් තියෙනවා අපිට බලන්න පුළුවන් මේ LMS එක නෙමෙයි. LMS එක ඩයිනමික් ඒක වෙනම කතාවක්. හරිද? ඊට පස්සේ හිතන්නකෝ ඔක තමයි ස්ටැටික් කියලා කියන්නේ. දැන් එතනින් එහාට ගියොත් ඔය ගැඹුරු වැඩි වෙනවා. එතකොට තේරෙන්නේ නැහැ. ඉතින් අපි දේවල් ටික ඉගෙනගෙන තමයි එතනින් එහාට යන්නේ. දැන් මේ දේටම අපි එකතු කරනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලා මම සරලවම කියන්නේ මේ සෝව් එකෙන් අපේ වෙබ්සයිට් එකේ. ඔයගොල්ලෝ පුතේ ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා. අර රෙජිස්ටර් පිටුවට යනවා. හරිද? ඔන්න මම පෙන්නනවා. ඔයගොල්ලෝ යනවා රෙජිස්ටර් බටන් එක ඔබලා රෙජිස්ටර් ෆෝම් එකට යනවා. රෙජිස්ටර් ෆෝම් එක අර රෙජිස්ටර් වෙන්න පුරවන ෆෝම් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මොකද පුතේ කරන්නේ? ඒක පුරවනවා. හරිද? පුරවලා යටින් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ඔබනවා. හරිද? ඊට පස්සේ මේක එක පිටුවක්. මේක එක වෙබ් පේජ් එකක්. මේ web pages.html.php ඔන්න ගොඩක් කතා තියෙනවා. ඉස්සරහට ඉගෙන ගමු දැන්ට බේසික් knowledge එක gain කරගන්න. හරිද? මේක එවුවට පස්සේ දැන් මේවා හරි. මේක static part එකේ තාම අපි ඉන්නේ. මේක එවුවට පස්සේ ඇත්තට මම මේ සිද්ධ වෙන දේ කියන්නේ. ඔයාලා යනවා පිටිපස්සේ පිටුවකට. ඒකට අපි කියනවා back end page එකකට යනවා. මේක මේ ඇදේට ලියන්න වෙන්නේ මොකද මේ ස්ක්‍රීන් එක ඒව ෂෙයා කරලා නිසා එකපාරට මට alignment හදාගන්න බෑ ටැබ් එකත් එක්ක. හරිද? back end එක කියන්නේ මෙන්න මේ hidden page එකකට යනවා. මේක ඔයගොල්ලෝ කාටවත් පේන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ කාටවත්ම පේන්නේ නැහැ පුතේ. හරිද? back end එකට ඒකට මොකද්ද මේකට වෙන්නේ? මෙයා කරන්නේ මෙන්න මේ ඔයගොල්ලෝ අර ටයිප් කරලා ෆෝම් එකේ පුරවපු විස්තර ටික මෙන්න මේ පිටුවට මෙයා අරගෙන එනවා. අපි කියනවා data කියලා. data ටික අරගෙන එනවා. හරිද?
අරගෙන ඇවිල්ලා එයා මොකද කරන්නේ? එයා මොකද කරන්නේ? ඒ data ටික ගිහිල්ලා දානවා database එකට, DB එකට, database එකට ගිහිල්ලා මේ data ටික ගිහිල්ලා save කරනවා. හරිද? ඊට පස්සේ මේ database එකට connect කරලා තියෙනවා තව backend page එකක්. ඒක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඒක අපේ admin ලට අපිට අපේ Sove එකේ admin ලට නැත්නම් මට lecturers ලට admin ලට ඔක්කොම අපි ඔක්කොම admin ලට විතරක් පේන part එක. මම මේ admin ලගේ part එක කියන්නේ. මේ backend page එක කරන්නේ මොකද්ද? මේ database එකේ අදාළ data ටික මේ පිටුවට ගෙන්න ගන්නවා database එකේ. ඊට පස්සේ එයා කරන්නේ මොකද්ද? එයා අර HTML CSS JavaScript පිටුවක් ඇතුලේ මට මේ data ටික පෙන්නනවා. එතකොට මම දන්නවා කවුද රෙජිස්ටර් වෙච්ච ළමයි. අපි ඉතින් ඒකේ තව එක මේක ලොකු කතාවක් ඩයිනමික් ඇප්ලිකේෂන් එකක් මේක ලොකු ඇප්ලිකේෂන් එකක් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් ඔයාලට ඇහැට පේන්නේ මෙන්න මේ කැලල විතරයි. මෙතනින් එහා කිසි දෙයක් ඇහැට පේන්නේ නැහැ. මෙතනින් එහා හැම කතාවක්ම දන්නේ කවුද? වෙබ් ඩෙවලොපර්ස්ලා පමණයි. ඔයගොල්ලෝ මේක දැනගන්න තමයි මෙන්න මේ කතාව තමයි ඉගෙන ගන්න යන්නේ. මේ සිද්ධියමයි. අපි තව උදාහරණයක් බලමු. අපි තව එක උදාහරණයක් ටක් ගාලා බලමු. තව එක උදාහරණයක් ටක් ගාලා බලමු. මොකක්ද ඒ උදාහරණේ? අපි ගමු ඔය මොකක් හරි සපත්තු විකුණන වෙබ්සයිට් එකක්. සපත්තු විකුණන වෙබ්සයිට් එකක් ගමු. එතකොට ඔයගොල්ලෝ යනවා. සපත් දෙකක් තෝරගන්නවා. වෙබ්සයිට් එකට ඒගොල්ලන් වෙබ් එකට ගිහිල්ලා වෙබ් එකට පිටුවකට මොකද එක පිටුවක් ඇතුලේ සපත් දෙකක් තෝරගෙන ඊට පස්සේ ඒ සපත් දෙක ඔක්කොම කාර්ට් එකකින් පර්චේස් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? එයාව කනෙක්ට් වෙනවා බෑක් එන්ඩ් පේජ් එකකට. මේක තමයි බෑක් එන්ඩ් එක කියලා කියන්නේ. හරිද? බෑක් එන්ඩ් එක කනෙක්ට් වුණාට පස්සේ එයා මේ data ටික ගෙනල්ලා මම data තමයි මෙහෙම බෝලයක් රවුන්ඩ් කරන්නේ. data ටික back end page එකට ගේනවා මේ මෙතනින්. මේ ඉතලේ ගහන්නේ මේ පැත්තට. මේ web page එකෙන් back end page එකට ගේනවා. හරිද? ගෙනාවට පස්සේ එයා ඒ ටික database එකකට save කරනවා. මේ සිලින්ඩර් විදිහට අඳින්නේ database. මේක database එකට save කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කඩේ මුදලාලිට database එකෙන් backend page එකට අදාළ data ටික ගේනවා. ගෙනල්ලා කඩේ මුදලාලිට HTML පිටුවක් ඇතුලේ පෙන්නනවා. ඒ මනුස්සයා මොකද කරන්නේ? ඉතින් අර පේනවා address එකයි ඔක්කොම විස්තර ටික ඒක item එක සල්ලි ගෙවලා ඔක්කොම වෙලා තියෙනවා. ඒ item එක ඔයගොල්ලන්ට send කරනවා. ගෙදරට එවනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ මෙන්න මේ ස්ටැටික් කියන්නේ මොකද්ද කියලා. ඒ ස්ටැටික් එකත් සමගින් ඒකට මෙන්න මෙහෙම කෑල්ලක් එකතු වෙනවා නම් අන්න ඒ වගේ වෙබ්සයිට් වලට අපි කියනවා පුතේ ඩයිනමික් වෙබ්සයිට් කියලා. ඩයිනමික් වෙබ්සයිට් කියලා අපි කියනවා. තේරුණාද? ඩයිනමික් වෙබ් කියලා කියන්නේ අර පාර්ට් එකට ස්ටැටික් පාර්ට් එකට පිටිපස්සෙන් අපි කනෙක්ට් කරනවා බෑක් එන්ඩ් එකකුයි database එකකුයි. ඒ අවස්ථාවේදී ඒක ස්ටැටික් වෙබ්සයිට් එකක් නෙමෙයි බෑක් එන්ඩ් එකයි database එකයි කනෙක්ට් වෙලා වැඩ කරන ඒවා ඩයිනමික් වෙබ්සයිට් බවට පත් වෙනවා. හරිද? එතකොට වෙබ්සයිට් එකක් ස්ටැටික්ද ඩයිනමික්ද කියලා තෝරගන්න විදිහ software engineer කෙනෙක් විදිහට නැත්නම් web developer කෙනෙක් විදිහට ඔයාලා දැන් දන්නවා. back end එකයි database එකයි තියෙනවා නම් dynamic. එහෙම නැත්නම් ඒක static. තේරුණාද? එතකොට මම තව ප්‍රශ්නයක්
ඔයාලගේ ඔළුවේ හැම තිස්සෙම තියෙන ප්‍රශ්නයකට දැන් මං එනවා. නේද? ඒ ස්ටැටික් කියන කෑල්ලක් තියෙන්නේ. දැන් මම අර බෑක් එන්ඩ් එකයි ඩේටාබේස් එකේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කිව්වේ නැහැ. මොකද අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්න නිසා මම නිකන් කියන්න අපි බෑක් එන්ඩ් එක හදන්නේ PHP වලින්, ඩේටාබේස් එක හදන්නේ MySQL වලින්. ඕක ලැන්ග්වේජස් දෙක ඒක තව ඉස්සරහට ඉගෙන ගන්න දෙයක්. ෆේස් 2 එකේ තමයි මේ පාර්ට් එකට අපි අත ගහන්නේ. මොකද එතෙන්ට එන්න කලින් ඔයාලා මේ ස්ටැටික් කියන පාර්ට් එක හොඳට ට්‍රේන් වෙලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි ඒ ටික හොඳට ඉගෙනගෙන හොඳට කරලා කාපරලා වෙලා තමයි අපි එතෙන්ට එන්නේ. ඔයගොල්ලෝ තනියෙන් ස්ටැටික් වෙබ්සයිට් එක හදලා තමයි එතෙන්ට එන්නේ. හරි? එතකොට මේ ස්ටැටික් කියන පාර්ට් එකේ තමයි තියෙන්නේ ඔක්කොම ඇහැට පේන දේවල් ටික. ඇහැට පේන. මෙහෙම තියෙනවා අපේ කම්පියුටර් එකේ මොනිටර් එක. හරිද? මේ මොනිටර් එක. අතින් ඔන්න දිනවා HP ඔන්න මොනිටර් එක. මේකේ අපිට මේක තමයි අපේ ඇහැට පේන්නේ. හරිනේ, මේක විතරනේ අපේ ඇහැට පේන්නේ. වෙන මොකුත් අපේ කම්පියුටර් ඇතුලේ අපේ ඇහැට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ RAM එක වැඩ කරන විදිහ, අපිට පේන්නේ නැහැ ප්‍රොසෙසර් එක වැඩ කරන විදිහ, අපිට පේන්නේ නැහැ හાર્ඩ් එක වැඩ කරන විදිහ. power supply unit එක පේන්නේ නැහැ. ඔන්න power supply unit එක නම් පොඩක් බෑ ෆීල් කරන්න පුළුවන්. දැනෙන්න සලස්ව ගන්න පුළුවන්. පොඩි අර වයර් එක පොඩක් ගලවලා ඇඟිල්ල තිබ්බම රුයිස් ගාලා කරන්ට් එක වදිනවා. ඒක එක සැරේ ෆීල් කරගන්න පුළුවන්. ඊට පස්සේ බෑ කරන්ට් එක ගලලා මැරලා යනවා. හරිද? එතකොට තේරෙනවානේ මේ මොනිටර් එකෙන් කියන දේ විතරයි අපිට බලන්න පුළුවන්. ඇහැට දකින්න වෙබ්සයිට් එකේ ඇහැට දකින්න පාර්ට් එක තමයි UI කියලා කියන්නේ. User interface. Interface එකක් කියලා කියන්නේ මේ interface එක. එතකොට මේක Google ලගේ interface එක. මේ google.lk එකේ UI එක. මේ soap.edu.lk එකේ UI එක. හරිද? මේ UI එක. මේ අපේ LMS එකට ගියාම ඒකේ UI එක ඔයාලා දැන් මෙතන login වෙලා වුණොම යනවා. මේ UI මේව user interface. හරිද? user interfaces ඔක්කොටම තමයි අපි web එක ඇතුලේ මේ web development කියන එක ඇතුලේ අපි කියන්නේ මේ softwares වල අපි ඒකට කියන්නේ front end එක කියලා. front end එක කියන්නේ UI එකට, user interface එකට. කියන තවත් නමක් තමයි front end එක කියලා කියන්නේ. මේ UI ඔක්කොම ටික තමයි front end කියන වචنين අපි හඳුන්වන්නේ. හරිද? එතකොට front end එක කියලා කියන්නේ මොකක්ද කියන එක අපි සරලව කිව්වොත් වෙබ්සයිට් එකක ඇහැට පේන දේ තමයි front end එක කියලා කියන්නේ. අතන ඕනම software එකක front end එක කියලා කියන්නේ ඇහැට පේන දේ. back end එක කියලා කියන්නේ ඇහැට පේන්නේ නැතුව අර data එහා මෙහා ගෙනියන කෙනා. එයා PHP පිටුවක් විදිහට අපි හදනවා. එයා තමයි එහා මෙහා ගෙනියන කෙනා. database එකක් කියලා කියන්නේ ඒ දත්ත ස්ථිරව ගබඩා කරගෙන ඉන්න කෙනා. තේරුණාද? එතකොට මම ප්‍රශ්නයක් අහනවා. කාට හරි උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දෙන්න. හිතන විදිහට උත්තර දෙන්න. මට සතුටුයි කාට හරි එකට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මම කියපු දේවල් ගැන හොඳට හිතලා කියන එක. මගේ ප්‍රශ්නේ තමයි static web කියන එකේ front end කියන වචනේ අතරේ තියෙන සම්බන්ධතාවයක් මට කියන්න පුළුවන්ද කාට හරි කෙනෙකුට? static web කියන එකේ front end කියන එකයි අතරේ තියෙන සම්බන්ධතාවය කියන්න පුළුවන්ද කාට? මොකද්ද මේ දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක? මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය? කාටද කියන්න පුළුවන්?
ලස්සන උත්තරයක් ඇවිල්ලා තියෙනවා both can see කියලා. හරිද? both can see කියලා. දෙකම අපිට දකින්න පුළුවන්. හරියටම හරි උත්තරයක්. තව උත්තරයක් ඇවිල්ලා තියෙනවා have a common screen. දෙකමටම common screen එකක් තියෙනවා. screen එක දෙකටම පොදුයි කියලා. හරි උත්තරයක්. තව උත්තරයක් ඇවිල්ලා තියෙනවා static web pages have only front end. There is no back end කියලා උත්තරයක්. static web page වල තියෙන්නේ front end එකක් විතරයි. ඒකට back end එකක් නැහැ කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. හරියටම හරි. ඒකත් හරි උත්තරය. තව හරිම සරල සුද්ධ ඉංග්‍රීසියෙන් උත්තරයක් කියලා තියෙනවා කෙනෙක්. both are same. දෙකම එකයි. කොච්චරයි උත්තරේ? දෙකම එකයි. හැබැයි these both are for users. මේ දෙකම users ලාට කියලා තියෙනවා. හරි. ඒකත් හරි. users ලා interact වෙන්නේ මේ දෙකම හරි. දැන් මේ ඔයගොල්ලොන්ට මේකේ ඇවිල්ලා තියෙන එක උත්තරයක් කරා මම කිව්වේ static web pages have only front end, there is no back end කියලා. ඒක තමයි හරිම උත්තරේ. static website එකක් නම් ඒකට තියෙන්නේ front end එකක් විතරයි. ඇහැට පේන දේවල් ටික කෝඩ් කරලා තියෙනවා, එතනින් එහාට ඒකේ කෝඩ් නැහැ. තේරුණාද? ඒක තමයි static web එකක් කියලා කියන්නේ. නිකන් හිතලා කියන්නේ එතකොට static web එකේ තියෙන ඇහැට පේන දේවල් ටික විතරක් කෝඩ් කරලා නැහැ. static web එකද සාමාන්‍යයෙන් expensive, ගාන වැඩි, dynamic web එකද back end ගාලා තියෙන web එකද? dynamic එක තමයි ගාන වැඩි. හරි. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි dynamic web එකයි front end එකයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? හොඳට හිතුවොත් ඕක දැන් හිතන්න පුළුවන්. මම කටින් උත්තරේ කියලා තියෙනවා. ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් නම් වැඩේ සාර්ථකයි. බැරි නම් අසාර්ථකයි. කාටද උත්තරයක් දෙන්න පුළුවන්? data collect through front end. වැරදි. ඒ උත්තරේ වැරදි. මම වැරදි කියනවා. user interfaces. හරියටම හරි උත්තරයක් ආවා. dynamic වල මම ඒක dynamic website වල හරියටම හරි. තව උත්තරයකුත් ආවා. මම ඒක කියලා අරක් කියනවා. every dynamic web has front end. ඔව්. අනිවාර්යයෙන්ම dynamic web එකක front end එකක් තියෙන්න ඕනේ. මොකද back end එකයි database එකයි ඇහැට පේන්නේ නැහැ. කිසි මිනිස්සෙකුට ඇහැට පේන්නේ නැහැ ඒක. developer ට විතරමයි පේන්නේ. ඒක හදන developer ට විතරයි පේන්නේ. ඒක code එකක්. වෙන මොකුත් නැහැ ඒක. හරිද? එතකොට ඇහැට පේන්න නම් front end එකක් තිබිය යුතුමයි. එතකොට එක දරුවෙක් කියලා තියෙනවා dynamic website වල output එක display කරන්නේ front end එකේ කියලා. හරියටම හරි. dynamic back end එකකුයි database එකකුයි තියෙනවා. හැබැයි අපේ monitoring අපිට පේන්නේ මොකද්ද? front end එක විතරයි. හැමතිස්සෙම මේක ඔළුවේ තියාගන්න. කොච්චර කොහොම කරත් front end තමයි ගොඩක් වැදගත් දෙයක්. ඒක තමයි වැදගත්ම දේ කියන්න බෑ. back end එක තමයි වැදගත්ම දේ. හැබැයි ගොඩක් ළමයි අතාරින තැනක් තියෙනවා. ඒක තමයි front end එක නෙමෙයි back end තමයි ඉගෙන ගන්න ඕනේ කියලා. කොච්චර back end ඉගෙන ගත්තත් වැඩක් නැහැ. front end එකක් නැත්නම් back end එකට කිසිම වටිනාකමක් නැහැ බිඳුවයි. ඒ යට පේන්නේ නැහැ කාටවත්. එනවාද අනිවාර්යෙන් front end ඕනේ. ඒකයි අපි phase 1 එක front end විතරක් උගන්වලා front end වල value එක පෙන්වන්නේ.
ඒක නිසා front end හොඳට අල්ල ගන්න ඕනේ, හොඳට front end ඉගෙන ගන්න ඕනේ. පස්සේ front end එකට අපි back end එකක් connect කරන්නේ. තේරුණාද? එහෙම නැතුව මේ back end වල front end විදි තියෙනවා. APIs කියලා කියන්නේ back end එකට අනුව front end එක හදන කොහොම වුණත් front end එකක් තියෙනවා. දැන් ඔයාලා company එකකට ගියොත් එහෙම ඒකේ ඉන්න පුළුවන් front end developer වෙනම ඉන්නවා, back end developer වෙනම ඉන්නවා. full stack developers ලා කියලා කියන්නේ, full stack engineers ලා කියලා කියන්නේ ඒගොල්ලෝ දෙකම කරනවා. full stack. එයා front end උයි back end උයි database උයි ඒ මොකක්ද දන්න මනුස්සය. ඉතින් එයා තමයි සුපිරි වැඩ. ඉතින් ඔයගොල්ලන්ට ඕන සුපිරි වැඩක් වෙන්නද බාගෙට දන්න වැඩක් වෙන්න. බාගෙට දන්නවා අනිවාර්යයෙන්ම back end විතරයි දන්නේ කියන්නේ එයා බාගෙට. කොහොම වුණත් back end විතරක් දැනගෙන වැඩ කරන්න බෑ. front end විතරක් දැනගෙන පුළුවන්. හැබැයි පොඩි level එකේ ඒවා. ඒ කියන්නේ front end එකකින් විතරක් කරන්න පුළුවන්. ඒවා විතරයි. වෙන කිසි දෙයක් බෑ. ඒතර dynamic ඒවා හදන්න බෑනේ. එයාට පුළුවන් front end විතරක් දැනගෙන static ඒවා විතරක් හදන්න. තේරුණාද? හරි. website concept and story. හරි. අපි concept එකයි story එකයි කියන දේ ඔළුවට ගත්තා. what is a website කියන එකත් අපි ඔළුවට ගත්තා. static dynamic කියන දෙකත් අපි ඔළුවට දාගත්තා. what are front end, back end, database? ඔය තුනත් අපි ඔළුවට දාගත්තා. හරිද? ඊට පස්සේ අපි එනවා පොඩි code part එකකට. දැන් අපි කතා කරමු. දැන් අපි එනවා code part එකකට. අපි පොඩි code එකක් ගහන්න යන්නේ. හරිද? පොඩි code එකක් ගහන්න යන්නේ. ඔන්න මම හදනවා මෙතන හදනවා ඔන්න codes කියලා මම මේකේ පොඩි folder එකක් හදාගෙන මම මේකේ හදනවා මෙන්න මෙහෙම එකක්. right click කරලා මෙන්න මේ text document එකක් හදනවා. මේක සම්පූර්ණයෙන්ම මම හදන්නේ මම හදනවා sample කියලා මම නමක් දෙනවා. හරිද? මේ sample කියන්නේ මම දෙන නම. .html කියලා දෙනවා. sample.html කියලා දෙනවා. හරිද? හැමෝම මෙන්න මේ වගේ folder එකක් ඇතුළට ගිහලා මෙන්න මෙහෙම එකක් හදාගන්න. මේක double click කරාම open වෙන්න ඕනේ ඔයාලගේ web browser එකකින්. සමහරුන්ගේ මේක මේ විදිහට වැඩ නොකරන මම ආයි පෙන්නන්නම් මේක කරන විදිය. මේක තමයි කරන්න පුළුවන් shortcut එක. new right click කරා new text document ගිහිල්ලා sample.html කියලා හදලා මේක yes කරා. හරිද? එතකොට මේ වගේ එකක් හැදෙයි. මේක ක්ලික් කරාම web browser එකකින් open වෙන්න ඕනේ. තේරුණාද? සමහරුන්ගේ මේක කොච්චර මෙහෙම කරත් web browser එකෙන් නෙමෙයි notepad එකෙන් open වෙන විදිහට text document එකක් විදිහට තියෙයි. එහෙම අය කරන්න ඕන දේ තමයි මම මේ කියන්නේ. මේ shortcut එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලා මෙහෙම එකක් හදලා හරිද? හදලා ඒක enter කරන්න. ඊට පස්සේ file ගිහිල්ලා save as යන්න. save නෙමෙයි save as. save as ගිහිල්ලා එතකොට මේ folder එක ඇතුළේමයි යවා ඉන්නේ. මෙන්න මෙතන all files කියන එක මේ save as type කියන එක all files කියන එක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙන්න මේ නමට ගහන්න sample.html ගාලා save කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක ඒ විදිහටම හැදෙනවා. මගේ මේ එකූඩ එක හැදෙන්නේ එකම නමින් ගහපු නිසා. හරිද? හරි. ටක් ගාලා වැඩේ කරා. ටක් ගාලා වැඩේ කරා මම පොඩි වෙලාවක් දෙන්න. ටක් ගාලා හදාගෙන වැඩේ කරා. මෙන්න දැන් කට්ටිය ජොයින් වෙනවා group එකට. හරි.
දැන් කරපු එක ආයෙ කරලා පෙන්නන්න. හරි. ඔන්න මම ඩිලීට් කරා. මම මේ his folder එකක් ඇතුළට ආයෙ පුතා. හරිද? මේ his folder එකක් ඇතුළට ආවා. මේක උඩ right click කරනවා. කරලා new ගිහිල්ලා මේ text document කියන එකට යනවා. මෙතන පුළුවන් මෙහෙම කරන්න. sample.html කියලා මෙහෙම type කරන්න පුළුවන්. එතකොට මෙහෙම එකක් හැදෙන්නත් පුළුවන්. එහෙම හැදෙන්නේ නැත්නම් ඔක තමයි shortcut එක. එහෙම හැදෙන්නේ නැත්නම් ඔයාලගේ computers වල new ගිහිල්ලා text document ගිහිල්ලා ඔක කොහොමම මුකුත් rename කරන්න නැතුව මේක open කරන්න. open කරලා file ගිහිල්ලා save as කියන එකට යන්න. මෙතෙන්ට එනකම් කරා. මෙතෙන් එනකම් කරන් ටක් ගාලා. හරිද? ඊට පස්සේ මේ save as type කියන එක මේ text document කියන එක all files කියන එකට වෙනස් කරා. all files කියන එකට වෙනස් කරා. කරලා file name එක ගහන්න sample. ඔක්කොම delete කරලා sample.html කියන එක ගහලා save කරා. එතකොට මෙහෙම එකක් හැදෙනවා. ඊට පස්සේ මේ text document එක delete කරලා දාන්න. කොහොමත් පුතේ අපි කරගෙන යද්දි classes වලත් මගෙන් ගොඩක් ඇහුවා ඉවර කොච්චර වෙලා යනවද කීයටද ඉවර වෙන්නේ 4ට පටන් ගන්න කියලා. අපි හැමදාම 4ට පටන් ගන්නවා. හරියටම මම 4ට පටන් ගන්නවා. හරිද? විනාඩියක් දෙකක් ඉතින් පොඩ්ඩක් බලනවා ළමයි එනකන්. ඊට පස්සේ අනිවාර්යෙන් පටන් ගන්න. මම කැමතියි හරියටම 4ට පටන් ගන්න. මොකද මම 6:59 7 වෙද්දිම මම join වෙනවා. මම සාමාන්‍ය වෙලාවට වැඩ කරන්න ආසයි. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් කෙනෙකුට error එකක් ඇවිල්ලා එහෙම දෙයක් වුණොත් එහෙම අපි ඒවත් fix කරගෙන තමයි යන්නේ. එතකොට time එක එහා මෙහා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ average time එක තියෙන්නේ පුතේ අපි 7ට පටන් අරන් 9 වගේ වෙද්දි ඉවර වෙනවා. මොකද ඊට වඩා අපිට කියන්නේ load එක වැඩි. පැය දෙකකට වඩා කරන්න load එක වැඩි. මොකද අපි ටිකක් අර බරසාර දෙයක් ඉගෙන ගන්න නිසා load එක අමාරුයි. ඒ අමාරු නැති දවස් වෙනවනේ. ඒව මම 7:00 වෙනකන් sorry 9:00 වෙනකන් යවනවා. නේද? සාමාන්‍යයෙන් 9:00 වෙද්දී නම් ඉවර වෙනවා. කාගේ හරි ලොකු error එකක් තිබිලා ඒක fix කරන්නොත් එහෙම වුණොත් සාමාන්‍යයෙන් අපි කරන්නේ ලොකු errors පොඩි errors නම් පොඩි දේවල් නම් class එකේ එවෙලෙම screen එක share කරන්න කියලා අපි fix කරනවා. එහෙම නැත්නම් අපි කරන්නේ පුතා class එක ඉවර වුණාට පස්සේ දැන් අනිත් ළමයි release කරලා අරයාගේ screen එක අරගෙන අපි error එක මොකක්ද කියලා බලලා කොහොම හරි ඒක fix කරන්න try කරන එක. ඉතින් කොහොම හරි ඒක කරන්න ඕනනේ. ඉතින් ඒක නිසා time මෙහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර අන්තිමට කරන දේ නම් කැමති නම් බලන් ඉන්න පුළුවන්. මොකද Tamanටත් errors එන්න පුළුවන් නිසා නැත්නම් අයින් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම තමයි අපේ class එක සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් 7 ඉඳන් එතන එහාට වැඩ දාගන්නේ නැහැ. ඒක නිසා මට ඒක time එක ඉවර වෙන time එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොමත් අපි පැය දෙකක් දෙකමාරක් ඇතුළත කාලයක් තමයි සාමාන්‍ය දවසට කරන්නේ. ඉතින් අර ප්‍රොජෙක්ට් කරන දවසට නම් ටිකක් වැඩිපුර වෙලාව යයි. එහෙම නැත්නම් නැහැ. HTML එක Microsoft Edge ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? කරන ප්‍රොජෙක්ට් එකක් වෙන්නන්න අපරද. hello හරිද? පුතා මට තප්පරයක් දෙන්න ඕන මතක් ගාලා ඉන්න තප්පරයක් දෙන්න.
හරි sorry හරි හරිද අන්තිමට කරන ප්‍රොජෙක්ට් එකක් පෙන්වන්න පුළුවන් මම පෙන්නනවා අන්තිමට පෙන්නන්න Microsoft Edge වලින් තමයි හැදෙන්නේ ප්‍රශ්නයක් නෑ Microsoft Edge කියන්නේ හොඳ browser එකක් මම recommend කරන්නේ Google Chrome පාවිච්චි කරන්න කියලා පුතා මට අන්තිමට මතක් කරන්න අපි කරපු අන්තිමට කරපු ප්‍රොජෙක්ට් එක මම පෙන්නන්නම් හරිද හම්මා මාසි එළියටක් ගාලා දුවලා හරි ඊට පස්සේ ඔන්න අපි මේක කෝඩ් කරන්න යන්නේ දැන් මේක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙන්නේ බ්‍රවුසර් එකකින් තමයි අනිවාර්යෙන් වෙබ් පිටු ඕපන් වෙන්නේ බ්‍රවුසර් එකකින් විතරයි වෙන විදියක් නෑ ඕපන් කරන්න ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් රයිට් ක්ලික් කරලා මේක උඩ රයිට් ක්ලික් කරන්න එතකොට ඔයාලට මෙන්න මෙහෙම වින්ඩෝ එකක් ඕපන් වෙනවා මෙතන ඕපන් විත් ගිහිල්ලා නෝට්පෑඩ් කියන එක දෙන්න ඕනේ ඕපන් විත් ගිහිල්ලා නෝට්පෑඩ් කියන එක දෙන්න එහෙම නැත්නම් නෝට්පෑඩ් එක ඕපන් කරලා මේක මෙහෙම ඇදගෙන ඇවිල්ලා අතෑරියත් කමක් නැහැ හරිද ඇදගෙන ඇවිල්ලා තාරිය අපි මේ දැන් HTML වලින් වෙබ් පේජ් එකක් හදන්න යන්නේ හරිද ඊට පස්සේ ඔන්න දැන් අපි හදන්න තමයි යන්නේ මේකේ තියෙන්නේ මෙහෙම දෙයක් දැන් පුතේ මේ වෙබ් බ්‍රවුසර් එක අපේ වෙබ් බ්‍රවුසර් එක නේ දැන් අපේ වෙබ් පේජ් හරියට මේවා කරන්නේ අපි වෙබ් පේජ් රන් කරන්නේ වෙබ් බ්‍රවුසර් එකෙන්නේ එතකොට හිතන්න මේ වෙබ් බ්‍රවුසර් එක කියලා කියන්නේ මොලයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි අපේ කම්පියුටර් එක කියලා කියන්නේ මොලයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි හරිනේ කම්පියුටර් එක කියලා කියන්නේ මොලයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි තේරුණාද මොලයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි එතකොට මොලයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි නම් එයාට මොකද්ද බැරි එයාට හිතන්න බෑ ඒතර එයාට තේරුම් ගන්න බෑ දැක්ක ගමන් මේක මෙන්න මෙහෙම එකක් කියලා එතකොට අපි වෙබ් පේජ් හදද්දී HTML වලින් අපි යාට කියනවා මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. ඒකට තමයි අපි පාවිච්චි කරන්නේ HTML tags. HTML tag. හරිද? ඔයාලා සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් ගියාම ලබන සතිය ඉවර වෙද්දී HTML tag කියන එක හොඳටම ඉගෙන ගන්නවා. හරිද? ලබන සතියේ HTML tag කියන එක හොඳටම ඔයාලා ඉගෙන ගන්නවා. ඒක නිසා ඒක දැනට අපි සාමාන්‍ය මට බේසික් ලෙවල් එකක් විතරයි මොකද ඒක එක පාර්ට මට පැය භාගයක් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හැබැයි අපි පොඩි අයිඩියා එකක් ගමු මොකද්ද මේ common knowledge එකක් අපි share කරගන්න යන්නේ. හරිද? එතකොට දැන් HTML tag සාමාන්‍යයෙන් වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙච්ච ගමන් අපි කියනවා මේක HTML වෙබ්සයිට් එකක් කියන දේ. දැන් මේ දේවල් ටික අපි මේ බ්‍රවුසර් එකට කියන්නේ මම ඊයේ මම කිව්වා ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ කම්පියුටර් එකත් එක්ක කතා කරනවා. දැන් මේ කතා කරන්න යන්නේ HTML ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා. අපි මුලින්ම කියනවා මේ පිටුව මේක HTML වෙබ් පේජ් එකක් කියලා. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ස්ක්‍රීන් එකේ නැහැ ඉතින්. අපි මෙන්න මෙහෙම ගහනවා HTML කියලා එකක්. මේක තමයි ටැග් එක. මේකට starting HTML tag මේක තමයි පටන් ගන්න. ඊට පස්සේ අපි පල්ලෙහායින් ගහනවා මෙන්න මෙහෙම. මේ tag එකම ගහලා මෙන්න මෙතෙන්ද මෙන්න මේ ඇල ඉරක් ගහනවා. එතකොට මෙයා දන්නවා වෙබ් බ්‍රවුසර් එක දන්නවා මේ අතරමැද තියෙන දේවල් සේරම මේ HTML පිටුවට අදාළ දේවල් කියලා. දැන් මෙයාට හිතන්න මොලයක් නැහෙනේ. ඔන්න අපි යාට කිව්වා දැන් මේ අතරමැද තියෙන හැම දෙයක්ම HTML වෙබ් පේජ් එකට අදාළ දේවල් කියලා. තේරුණා නේද? තේරුණානේ? හරි. ටැග් දෙක ගහගන්න.
හරිද? ඊට පස්සේ HTML page එකක් අපේ මිනිහෙක් වගේ තමයි. අපි බෙදනවා අපේ මේ ඉතින් මෙතන ඉඳන් කකුල් දෙකේ යටිපතුල ගාවට තමයි මේ start tag එක HTML, කකුල් දෙකේ යටිපතුල ගාවට තියෙන්නේ මේ මොන tag එකද closing tag එක. ඒතර මේ දෙක අතර මම මිනිස්සයා. හරි. ඒ වගේ තමයි මේක. එතකොට අපි මේකේ වෙන් කරනවා මිනිස්සෙක්ගේ වගේ හිස සහ කඳ කියලා දෙකක් තියෙනවා. හිස සහ මෙතනින් උඩ හිස, මෙතනින් පල්ලෙහා කඳ. ඒ කියන්නේ හිස් උඩ ටික ඔළුව, යට ටික ඇඟ. උඩ ටික හෙඩ් එක, යට ටික බොඩි එක. හෙඩ් එක, බොඩි එක. උඩ ටික හෙඩ් එක. හරිද? ඔන්න හෙඩ් එක ක්ලෝස් වෙන තැන. එතකොට මෙයා දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකන් මේ පිටුවේ හෙඩ් එක. ඊට පස්සේ දැන් මෙතනින් ඉවරයි හෙඩ් එකනේ. මෙතන ඉඳන් ගහනවා බොඩි එක. මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකන් මෙයාගේ මේ වෙබ් පේජ් එකේ බොඩි එක. තේරුණාද? ඔන්න ඔහොම තමයි හෙඩ් එකයි බොඩි එකයි. එතකොට මේ ඔක්කොම HTML වෙබ් පේජ් එකට අයිති කියන්න තමයි මේ HTML ටැග් දෙකක් දැම්මේ. අපි මේ නෝට්පෑඩ් එකෙන් කරන්නේ නැහැ. හැබැයි නෝට්පෑඩ් එකෙන් අපි ප්‍රැක්ටිස් වෙන්න HTML අපි නෝට්පෑඩ් එකෙන් කරනවා. ඊට පස්සේ අපි සබ්ලයිම් ටෙක්ස්ට් කියලා මෙන්න මේකෙන් කරන්නේ. එතකොට ඕක HTML කියන ඒවා අපි ගගහා ඉන්නේ නැහැ. පටස් දාලා ඔටෝ වෙනවා මේ. මේක සේව් කරාම එනවා. දැන් අපි ඒවා software ඔක්කොම අපි කතා කරනවා වෙනම. මේ කියන්නම් මම ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන දවසට දැන්ට මෙච්චරයි. හරිද? හරි. මේ ටික ගහන්න නෝට්පෑඩ් එකේ. මේක ඕපන් කරලා ඕනම් බලන්න මුකුත් ඇහැට පේන්න දෙයක් නැහැ. ඇහැට පේන්න දෙයක් නැහැ. තාම අපි මුකුත් කරේ නැති නිසා. ඊට පස්සේ හෙඩ් එක ඇතුලේ මම චුට්ටක් පොඩි කරනවා. නැත්නම් ඉඩ නැහැනේ. හෙඩ් එක ඇතුලේ මම ටයිප් කරනවා මෙන්න මෙහෙම එකක්. ටයිටල් කියලා එකක් මෙන්න මෙහෙම ගහනවා. හරිද? ටයිටල් කියලා එකක් ගහනවා. ඒකේ පටන් ගන්නෙ මෙතනින් ඉවර වෙන්නේ. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකන් ඒක ටයිටල් එක කියලා දෙනවා. මේක ගහන්නේ මම හෙඩ් එක ඇතුලේ. මම ගහනවා sample web page කියලා. sample web page කියලා මෙතන මම ටයිප් කරනවා. කරලා මම save කරනවා. මේ control මේකේ shortcut එක control button එකයි s button එකයි. control s අපි shortcut කියලා දෙනවා කරගෙන යන ගමන් එතකොට තමයි අපිට coding කරන්න පුළුවන්. නැත්නම් ලොකු වෙලාවක් යනවා coding කරන්න. හරිද? sample web page එක මේ විදිහට කියලා මම ටයිටල් එකක් දෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මම මේ page එකට අපි හදාගත්ත එකට ගිහලා මම refresh කරනවා. මෙන්න මෙතන බලන්න නම sample web page කියලා අපි අතන දාපු ටයිටල් එක මෙන්න මෙතෙන්ට ඇඩ් වුණා. හරිනේ? මෙන්න මෙතෙන්ට ඇඩ් වුණා sample web page කියලා අපි දාගත්ත ටයිටල් එක. ඒක වෙබ් පේජ් එකේ ටයිටල් එක. දැන් ඔය ඊට ගැඹුරට තේරෙයි අපි ඉස්සරහට කරාම මෙහෙම තමයි හෙඩ් එකේ. ඉතින් තව හෙඩ් එක ඇතුලේ meta tag දානවා, javascript function ලියනවා, ඊට පස්සේ style අපි style කියන්නේ CSS කරනවා, ඔහොම එක ඒවා අපි හෙඩ් එක ඇතුලේ කරනවා. හරිද? ඒක sorry මේක මේ close කරගන්න. මෙහෙම තමයි ටැග්ස් ටික හරියට එන්න ඕනේ. ඒ වගේම මේවයි alignment හරියට තියෙන්න ඕනේ. මේකෙද මේක පටන් ගත්තොත් මේ දෙක හරි කෙලින් තියෙන්න ඕනේ. ඒකට තමයි quality coding කියලා කියන්නේ. quality එකට කෝඩ් කරනවා කියන්නේ මේක. හරිද? සාමාන්‍යයෙන් text editors පාවිච්චි කරද්දී අපිට මේකට ටිකක් supportive alignment ටික auto හැදෙනවා. කොහොමත් මෙහෙම හරියට තියෙන්න ඕනේ. එතකොට මේක බැලු බැලමට ඕන කෙනෙක් දන්නවා
මේ head එක ඒක ඇතුලේ title එක තියෙන්නේ මේකට ඇතුලේ මේක තියෙන්නේ ඒකේ title එක ඇතුලේ තමයි මේක. මෙතනින් close වෙලා ආයි. එතන මේ ටික title එක. කොහොම? හරිද? මේ තාක්ෂණය කියන එක එන්නේ මේක ලියා ගන්න ගමන් ගන්න හැදෙන්නේ මේ මැජික් එකකින් නෙමෙයි මේ ලෝකෙට එන්නේ. තේරුණාද? මේකේ මැජික් නැහැ. මේකේ තියෙන්නේ මේ සරල සාමාන්‍ය දේවල් තමයි. එතකොට මේ සරල සාමාන්‍ය දේවල් ටික පුතේ මේ අපේ ඇඟත් එක්ක තමයි මේ මිනිස්සේ කියන එකත් එක්ක තමයි මේ හෙඩ් බොඩි හොම හදලා තියෙන්නේ. ඒතර අපේ හෙඩ් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? අර දැන් අපි කොහෙද තියෙන්නේ මේ මගේ නම මොකද්ද කියන එක කොහෙද තියෙන්නේ? හෙඩ් එකේනේ. මගේ නම කොහෙවත් නැහැ. මගේ අත තියෙනවා, මගේ ෂර්ට් එක තියෙනවා, මගේ වොච් එක තියෙනවා, මගේ පිරිත් තුලක් මන්දන එකක් තියෙනවා මගේ. හැබැයි මගේ නම ඇහැට පේන්නේ නැහැ. කොහෙවත් ඒක පේන්නේ නැහැ. ඒක මගේ බොඩි එකේ නැහැ. මගේ ඇඟේ කොහෙවත් නම පේන්නේ නැහැ. හැබැයි ඒක මගේ ඔළුව ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි මේ හෙඩ් එක ඇතුලේ දාන්නේ. මේ මෙටා ටැග්ස් කියලා කියන ඔළුව ඇතුලේ තියෙන්න ඕන දේවල්. ඒව ඇහැට පේන්නේ නැහැ. මේවා ඉස්සරහට ඉගෙන ගන්න. හරි. ඔන්න මම බොඩි එකට දාන්න යනවා. දැන් බොඩි එකට දාන්න යනවා පොඩි මාතෘකාවක්. හරිද? පොඩි මාතෘකාවක්. මම අන්තිමට මේ ටැග්ස් ඇයි මෙහෙම යූස් කරන්න ඕනේ කියන්නේ. පොඩි මාතෘකාවක්. අපි මාතෘකා දාන්න අපිට තියෙනවා heading tags කියලා tag කීපයක්. අපිට මේ tags බලන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් W3 School කියලා. heading tags heading in HTML මෙහෙම ගහුවම එනවා මේ W3 Schools කියන එක තමයි අපි official website එක HTML වලට මේ තියෙන්නේ මේ headings. මේ තියෙන්නේ ගහන විදිහ H1 මේව හොයාගන්න විදිහ හැම එකටම මම කියලා දෙනවා. මේ තියෙන්නේ tag එක. හරිද? H1 tag එක H2 ඔහොම තියෙනවා. අපි මේක අපේ page එකට add කරගමු. ඔන්න මම ගන්න H1 හරිද? මම මෙතෙන්ට ගහනවා ශ්‍රී ලංකා කියලා. H1 tag එක close කරා. එතකොට දැන් මම මේ යටට ගහන එක line එකේ ගාව. එතකොට මෙතනයි පටන් අරන් මෙතනින් ඉවර වෙනවා. ඒ අතරේ තියෙන්නේ heading 1 එක. එයා දන්නේ නැහැ ශ්‍රී ලංකාවද මොකද්ද? එයාට ඒක අදාළ නැහැ. අපිට තියෙන දේ ආ පෙන්නනවා මෙන්න මෙහෙම. ශ්‍රී ලංකා. හරි සරලයි. හරි සරලයි. ලබන සතිය ආවට පස්සේ තේරෙයි. අයියෝ මේ පොඩි දෙයක් තියෙන්නේ කියලා. මේ පොඩි දේ පොඩියට සරලව හරියට අල්ලගන්න එක තමයි වැඩි. ඒකට අපි ඔයාලට උදව් කරනවා. ඊට යටින් මම ගහනවා එන්න H2 එකක් දෙනවා. heading 2. මේ වෙනස්කම් අපි කතා කරමු ඊට පස්සේ. heading 2 එකක් දෙනවා. ශ්‍රී ලංකා. ඊට පස්සේ මම ගහනවා western province කියලා. western province කියන්නේ බස්නාහිර පළාත. ඔන්න heading 2 එක ඉවරයි. මෙතෙන්ට එනකන් heading 2 එක. ඔන්න මම මෙහෙම ගහනවා. western province කියලා heading 2 එකක් දෙනවා. මම heading 3 එකකුත් දෙනවා. heading 3 එකක් දෙනවා. Colombo district කියලා දෙනවා. Colombo district. H3 heading 3 එක. Colombo district. හරිද? Colombo district. හරිද? ඊට පස්සේ මම H4 එකක් දෙනවා තව. මම දෙනවා මේකට බොරැල්. H4 එකක් දෙනවා. බොරැල්. බොරැල්. හරි. මේ කෝඩ් ටික ගහගන්න ඉස්සෙල්ලා. මේ කෝඩ්ස් ටික ගහගන්න. මේ කෝඩ්ස් ටික ගහගන්නකො.
මම තව කැලලක් මේකට ඇඩ් කරන්න. මම p කියලා ටැග් එකක් දෙනවා. p කියලා ටැග් එකක් දෙනවා. මේ ටැග් එක ඉවර වෙන තැන. p කියන්නේ paragraph කියන ටැග් එක. මම ඒකේ ලියනවා this is very beautiful place. This is a very beautiful place කියලා මම ලියනවා. මේක හරි ලස්සන තැනක් කියලා මම ඔන්න එහෙම එක්කුත් දෙනවා. මම මේ කරන්නේ control S ඔබනවා හැමතිස්සෙම. මේක save කරනවා. ඊට පස්සේ මම මෙතෙන්ට ගිහිල්ලා refresh කරනවා. refresh කරන shortcut key එක තමයි control R එක. control එකයි R එකයි බොම refresh වෙනවා. හරිද? This is a very beautiful place. හරි. මේ ටික හදාගන්න. 8:22යි මම 8:25 වෙනකම් වෙලාව දෙන්නම්. මේ ටික හදාගන්න. මේ ටික අද run කරලා තව දේවලුත් ඕනනම් ගහලා බලන්න. හරිද? ඉවරද? ඒකම මම ප්‍රශ්නයක් අහනවා. කාට හරි පුළුවන් නම් මට උත්තරයක් දෙන්න. මොකද්ද මේ ටැග් වලින් ඇයි මේ h1 h2 h3 මේ ඔක්කොම හෙඩින්නේ? මොකද්ද මේ ඇයි මේ මම එක එක ඉලක්කම් දැම්මේ මේවට h1 h2 මම මේ ඔක්කොම h1 ගහන්න තිබුණා. ඇයි මේ ඔක්කොම මට h3 මම h4 h5 h6 කියලා තියෙනවා. හයක් තියෙනවා. ඇයි මේ ඉලක්කම් තියෙන්නේ? recognize කියලා කියනවා. මොකද්ද recognize කියලා කියන්නේ? මට හරියට කියන්නේ ඒක හරියට තේරුම් කරලා කියන්න මොකද්ද ඒ කතාව කියන්නේ? ඇයි එහෙම තියෙන්නේ? For different sizes. size එක වෙනස් වෙනවා. හැබැයි ඒක නෙමෙයි හේතුව. if error came වැරදි. උත්තරයක් ආවා. හරි උත්තරයක්. හරි. sub categories කියලා කියනවා. හරි. දැන් මෙහෙමනේ මම කිව්වනේ මේ කම්පියුටරේට මොලේ නෑ කියලා එයාට හිතන්න බෑ. එයාට හිතන්න බෑ error එකක් ආවොත් ඒක හදාගන්න හරියටම හොයාගන්න. වැරදි. importance එකට වැරදි. importance කියන එකටත් හරි. මොකද සර් ආවේ නැහැ. තේරුන්නේ. මොකද ආවේ නැහැ කියන්නේ. ඕකේ. මේකයි හේතුව.
Unicode highlight important topics. නෑ. highlight වෙන්නේ නෑ. එකකින් highlight කරන්නේ. හරි මම කියන්නම්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද දැන් ගොඩක් තියෙනවනේ මේ SEO කියලා දෙයක්. SEO කියලා දෙයක්. හරි මේ search engine optimization අපි Google එකේ හරි කොහේ හරි search කරාම මේක search වෙනවනේ. නේ search වෙනවනේ. ඒ වගේම ඒක එක පැත්තක්. ඊට පස්සේ දැන් ඔය මොනවා වෙන්නත් search වෙන්න හරි මොනවා වෙන්නත් කම්පියුටර් එක දැනගන්න ඕනනේ මේ අපි ලියලා මේ අපේ මේ තියෙන දේවල් වල අර තියෙන යථාර්ථය මම කියන්න. හරිද? ඒකේ සයිස් එකේ කිසිම අදාළත්වයක් නැහැ. ඔය සයිස් ඔක්කොම CSS වලින් අපිට පුළුවන් මේ ඔක්කොම එක සයිස් කරන්න. හරිද? ඒක ඒකේ මොකුත් මේක ලස්සන කරන පාර්ට් එකේ අදාළත්වයක් නැහැ. ඒකේ එන්න පොඩි වෙන්නේ ඇයි කියන එක මම කිව්වට පස්සේ තේරෙයි. මේ මම ලියලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. ශ්‍රී ලංකා කියන්නේ මගේ ප්‍රධාන මාතෘකාව. ඒ යටතේ බස්නාහිර පළාත කියලා තව මාතෘකාවක් ලිව්වා. මේක යටතේ ඒකයි මේ H1 කරලා මේක H2 කරේ. H3 කොළඹ district කියන්නේ western province කියන මාතෘකාව යටතේ තමයි මේක තියෙන්නේ. ඒක යටතේ තමයි මේක තියෙන්නේ. ඒක යටතේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ කම්පියුටර් එක දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ තමයි වෙස්ටර්න් ප්‍රොවින්ස් එක තියෙන්නේ. ඒක ඒ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ තමයි කොළඹ දිස්ත්‍රික්ට් එක තියෙන්නේ. දිස්ත්‍රික්ට් එකේ තියෙන්නේ ඒකේ තියෙන නගරය තමයි බොරැල්ල කියලා. ඒක කම්පියුටරේ දන්නේ නැහනේ. අපි ඒක දන්නේ නැති වුණාට අපි අපේ තියෙන කන්ටෙන්ට් එක ගැන හරියට තේරුම් සහිතව කම්පියුටර් එකට අඳුර ගන්න තමයි මේ ටැග්ස් අපි හරියට පාවිච්චි කරන්න ඕනේ. මේක ගොඩක් ප්‍රයෝජනවත් SEO වෙන්න. search engine වලින් එන්න. දැන් හිතන්න මෙහෙම මට ඕනේ හරි මේ ටික දැම්මා. හිතලා කියන්න දැන් western province නේ මට ඕනේ මේකට දකුණු පළාත southern province එකත් add කරන්න. දැන් මම southern province එකේ විස්තර ලියන්න යනවා. එතකොට southern province එක මම දාන්න ඕනේ මොන tag එකකටද? කාටද කියන්න පුළුවන්. මොන tag එකද දාන්න ඕනේ? H2 කියලා කෙනෙක් කියනවා. H2 H2 කියලා මෙන්න වැටෙනවා මුදුවම්. හරියටම හරියයි. මම මෙන්න මෙහෙම දානවා පුතේ. H2. එතකොට H2 කියන එකේ උඩින් තියෙන මාතෘකාව H1 නේ. ශ්‍රී ලංකාවේ තියෙන ඒක එයා දන්නේ. මේ මාතෘකාවේ යටතේ තියෙන මාතෘකා දෙක තමයි H2. මේ H2 වලින් අපි ලියන ඔක්කොම. ඊට පස්සේ H2 එකෙන් මම මෙතන ලියනවා. මොකද ලියන්නේ? Southern province කියලා. එතකොට මෙයා දන්නවා මෙයාට උඩින් තියෙන H1 එක දැන් මම මෙතනින් ආයි H1 එකක් ලියුවා. දැන් මෙහෙම ලියුවා නම් එහෙනම් මොකද වෙන්නේ? දැන් කම්පියුටර් එක හිතන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ යටතේ මේක යටතේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එක තියෙනවා. වෙස්ටර්න් ප්‍රොවින්ස් එක යටතේ කොළඹ දිස්ත්‍රික්ට් කියන එක තියෙනවා. ඒතරින් ඒ කතාව ඉවරයි. ඊට පස්සේ කොළඹ බොරැල්ල කියලා ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. බොරැල්ල ඒ බොරැල්ල කියන එක ගැන කොහොම වුණත් හෙඩින් එකට යටතේ තියෙන p tag එක ඒකට යටත්. මේක හෙඩින් එක මොකක් හරි වේවා හෙඩින් එකට තියෙන p tag එක හෙඩින් එක ගැන තමයි තියෙන්නේ කියලා මෙයා හිතන්නේ. ඒතර බොරැල්ල ගැන විස්තරයක් තියෙනවා. southern province එක H2 වලින් දාපු ගමන් බොරැල්ල යටතේ southern province එකක් එනවා. පටසිරි මොන කුණු හර්පයක්ද? එහෙම වෙන්න බෑනේ. අන්න ඒක නිසා තමයි මේ tag හරියට පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි කම්පියුටර් එකට තේරෙන්නේ. දැන් මේ H2 එක තිබ්බ ගමන් මෙයා හොයාගෙන යනවා මෙයාගේ ප්‍රධාන මාතෘකාව මොකද? H1 එක ශ්‍රී ලංකාව. තේරුණාද? ඊට පස්සේ මම මෙතන ලියනවා H3 එකක goal කියලා. goal district. goal district. එතකොට මෙයා කොහොමද දන්නේ? මෙයාට උඩ මාතෘක H2 නේ. මෙයාත් ඉන්නවා. එයා කොහොමද දන්නේ මෙයා goal district එක මොන මාතෘකාව යටතේ තියෙන්නේ කියලා? හිතලා කියන්න. බලමු පේනවද? එයා කොහොමද දන්නේ? එයා දන්නේ එයාට ළඟම ඉන්න කෙනා තමයි මාතෘකාව. ළඟම ඉන්න H2 southern province.
හරිද? ඉතින් මේ විදිහට අපි වෙබ්සයිට් එක හරියට ටැග්ස් පාවිච්චි කරලා හරියට ටැග් පාවිච්චි කරලා වෙබ්සයිට් එක හැදුවම තමයි districts in Sri Lanka කියලා ගහුවම එයා ශ්‍රී ලංකා කියන එක යටතේ district කියලා තියෙනවා. ඇයි මේක යටතේනේ provinces ටිකක් තියෙනවා. මේක මෙයාට යටත් මෙයත් යටත් මේ ඔක්කොම ටික යටත් මෙයාට. එතකොට එයා දන්නවා district කියන වචනේ එයාට කියවන්න පුළුවන්. මේ වචනේ කියවනවා ශ්‍රී ලංකාව යටතේ තියෙන district ටික කියලා මෙයා මේ වචන වලින් එයා ගන්න. මෙයා ගන්න මේ characters වලින් අකුරු වලින්. ශ්‍රී ලංකා මෙතන තියෙනවා ඒක යටතේ තියෙන district ටික තමයි මෙන්න මේ ටික කියලා අපිට search කරලා ඒ තියෙන website ටික අපිට පේනවා. ඔන්න ඔකට තමයි high quality web development කියලා කියන්නේ. හරියට tags use කරන්න ඕනේ. ඉතින් අපේ කට්ටිය size එකට ඔක use කරනවා. ඇහුවනේ ඇයි size එක වෙනස් වෙන්නේ කියලා. ඒක ඇහැට පේන්න වෙනස් වෙනවා. මේ ප්‍රධාන මාතෘකාව මේ ඊළඟ එක මේක කරාන්නේ මේ දෙක එක size එකට යක් පෙන්නනවා ඒක. හැබැයි මේක ඔතනින් කියන්න බෑ. මම පොඩි වැඩක් කරනවා. මේක වල් ලියා ගන්න එපා. මේ ඕගොල්ලෝ පස්සේ ඉගෙන ගන්නවා. දැන් මේකද ප්‍රධාන මාතෘකාව ලොකුම මේක. නෑ අපිට මේ ඕන දෙයක හැඩරුව පෙනුම වෙනස් කරන්න පුළුවන් තින්ත ගාලා වර්නිෂ් කරලා පොටි ඇදලා. ඒක කරන්නේ CSS වලින්. මේ කරේ CSS ඒක දැන් එපා. හරිද? ඒක ඇල්ල එපා. මෙන්න මෙහෙම තමයි අපි tags කියන එක තියෙන්නේ. HTML වලින් කරන්නේ මෙන්න මෙහෙම දේවල්. හරිද? මෙහෙම තමයි HTML වලින් දෙයක් කරන්නේ. තේරුණාද? HTML වලින් අපි දේවල් කරන්නේ මෙන්න මෙහෙමයි. හරි. මම මේ ටික ඔයගොල්ලෝ ලියාගත්තා නේද? ලියාගත්තා නේද? මේක ලියා ගන්න ටයිම් ඕනද කාට හරි? ඕන නම් ටක් ගාලා yes කියලා දාන්න මම පොඩි ටයිම් එකක් දෙන්න. ටක් ගාලා දාන්න. ඕකේ. එතකොට මේක ලියාගෙන නැත්තේ මම හිතනවා ලියාගෙන ඉන්නේ කියලා. එතකොට මේ විදිහට තමයි හරියට HTML වලින් අපේ අවශ්‍ය දේවල් ටිකද yes කියලා දාලා හරි මේක ලියා ගන්න. මම ඒ ගමන් කතා කරන්න HTML වලින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය දේවල් ටික ලස්සනට දාලා page එක හදන්න. ඊට පස්සේ ඔක CSS වලින් ලස්සන කරනවා. අපිට මොන හරි action එකක් දෙන්න ඕන නම් JavaScript වලින් දෙනවා. back end එකයි database එක connect කරනවා. ඔක තමයි කතා කරන්නේ. හරිද? මේක ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් පෙන්වන්න කිව්වනේ මම පෙන්වන්නම්. මම ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙන්නම්. ඒකට සර්වර්ස් ඕනේ මේ සර්වර් එක හරි මම ස්ටාර්ට් කරලා තියෙන සර්වර් එක database උත් එකේ හදලා ඇත්තේ අපේ නෑ හරියටම. database එකක් හදලා තියෙනවා බලමු. හරි ලියාගත්තද පුතා? Okay. හරි. මේ තියෙන්නේ අපි හදපු මේකක්. අපි හැදුවේ properties විකුණන වෙබ්සයිට් එකක් seller.lk කියලා. ඒක ඉඩම් ගෙවල් විකුණන එකක්. මේ දාලා තියෙන ඇඩ් ටික විතරයි. මේ තියෙන ඇඩ් එක දාලා මේ අපි අන්තිමට හදපු එක. මේ අර banners ඔය banners අර බුවට පස්සේ යනවා අපේ මේකට මේ banner දාලා ඇඩ්වර්ටයිස්මන්ට් බැනර් එකක් ඊට පස්සේ මෙතන සිටි එකෙන් දැන් මේක තියෙන්නේ මාතරනේ දැන් ඔන්න මම මාතර කියලා ගහලා සර්ච් කරන්න පුළුවන් නේ ඔන්න මාතර කියලා ගහලා සර්ච් කරාම එන්නේ මාතර ඇඩ් විතරයි වගේ සර්ච් ඒවා ඊට පස්සේ ප්‍රයිස් එකෙන් මැක්සිමම් ප්‍රයිස් එකෙන් අපිට පුළුවන් අපිට ඕනේ උපරිම කීයට අඩුද ඔය වගේ ෆිල්ටර්ස් කීපයක් දාලා තියෙනවා ඊට පස්සේ about us contact us pages එක හදලා නැහැ මොකද අපි පළවෙනි ප්‍රොජෙක්ට් එකේදී එහෙම එකක් හදනවා මේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක ඊට පස්සේ මේක බෑක් එන්ඩ් එකක් මේක සයින් ඉන් වෙන්න තියෙන්නේ මට මතක නෑ
හරි මේ sign in වුණා මෙතනින් ගිහලා add එකක් දානවා images එක්ක ඊට පස්සේ add එකක් දාන්න පුළුවන් ඊට පස්සේ මේ add ටික පේනවා මේ edit කරන්න පුළුවන් අපිට ඕන නම් ඊට පස්සේ ඔහම delete කරන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ sign out එක තියෙන්නේ මේ log out වෙලා ඉන්න එක මේ මගේ නම වැටෙන්නේ log out වෙලා login වෙලා ඉන්න මම sign in වෙච්ච නිසා ඊට පස්සේ sign out කරාම එච්චරයි ඉවරයි ඊට පස්සේ අලුත් account එකක් create කරනවා නම් මෙතනින් පුළුවන් ඊට පස්සේ මේකේ admin ඉන්නවා වෙනම මේ admin ලා වෙනම ඉන්නවා හරිද admin වෙනම ඉන්නවා කාට් එකක් හදන විදිය මේකේ කාට් එකක් නැහැ අපිට කියලා දෙන්න පුළුවන් කාට් එකක් හදන විදිහ මේකේ කරේ මෙහෙම එකක් මේ කාට් එක හැදුවත් ඔය හැම දෙයකම තියෙන්නේ එකම දෙයක් හරිද එකම දෙයක් කියන්නේ ඒක ටිකක් ඇඩ්වාන්ස් හරිද ඔය හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් අපිට ඕන නම් ෆයිනල් ප්‍රොජෙක්ට් එක මේ ළමයි ඉල්ලන දේ කරන්නේ අපි ඔයාලගෙන් තමයි අහන්නේ කොයි වගේ එකක්ද ඕනේ කියලා ඕගොල්ලෝ කියන දේ හදනවා අපි ඔයාලා රික්වෙස්ට් කරොත් අපිට අන්තිමට කාට් එකක් එක්ක ඔය shopping website එකක් හදමු කියලා හදනවා ප්‍රශ්නයක් නැහැ ලොකු දෙයක් නැහැ කාට් එකක් හදනකොට හරි පොඩි දෙයක් database එකක් ගේවා temporary table ටිකක් දාලා කාට් එක හදන්න තියෙනවා නැත්නම් session වලින් ඔහොම ගන්නවා හරිද ඉතින් අපිට පුළුවන් අන්තිමට ඕන දෙයක් හදන්න ඒක ඔයගොල්ලෝ තමයි මගෙන් රික්වෙස්ට් මේ මම කරපු එක මේ ළමයි කරපුවා නෙමෙයි මේ මම කරපු එක තේරෙනවද මේ මම කරපුවා මේක මම මේ ක්ලාස් එක ඇතුලේ දවස් දෙකක් අරගෙන සම්පූර්ණයෙන් හැමෝම ඉස්සරහා ලයිව් කෝඩ් කරන වෙබ්සයිට් එකක් තමයි මේ මම sign out කරාම sign out කරනවා මම පෙන්නන්නේ හරිද ඉතින් ඔය වගේ වෙබ්සයිට් එකක් හදන්නේ මේක front end එක නෙමෙයි මේ front end එක නෙමෙයි මේ back end එක front end එකේ අපි මට මතක හැටියට අපි හරි මම දැම්ම කියන්න අපි ලබන සතියේ ඔයාලට දැන් ඔයාලා දවස් දැන් front end එකක් මට පෙන්නන්න front end ඇති front end අපේ පරණ එන්න බා අදපු ඇති front ends නෝ day 12 की day 11 की PHP මේ හදපුවා මේ සෝ වගේම එකක් මේ හදලා පෙන්නලා මේ කෝඩ් කරලා මේ සෝ එක වගේ එකක් ඊට පස්සේ අපි තව කරලා ඇති මේ bootstrap කරලා day 5 එක වගේ බලමු ඒ කරපු දේවල් අපි ක්ලාස් එකේ කරපු දේවල් day 3 එක day 3 එක day 4 එක බලමු hotel මේ HTML විතරක් පාවිච්චි කරලා දැන් ඔයාලා ලබන සතියේ මේක න day 4 එක කියන්නේ ලබන සතියේ දැන් ඔයගොල්ලෝ ලබන සතියේ මෙහෙම එකක් හදනවා මේ HTML විතරයි මේ CSS මොකුත් නැතුව මේක කරලා තියෙන්නේ හරිද මේ තාත් සමුද්‍ර හොටෙල් එක කරේ අපි කලිනුත් මේ ගලදාරි හොටෙල් එකේ ඒක කරා මේ වගේ හොඳ ලොකු වෙබ්සයිට් එකක් තෝරගෙන ඔයගොල්ලෝ දවස් 10ක් ඇතුළත හදනවා අපි ක්ලාස් එක ඇතුලේ step by step මෙහෙම ලොකු එකක් ආයේ එසේ වන්නේ මේ ගලදාරි හොටෙල් එක හරි හිල්ටන් හොටෙල් එක හරි මොකක් හරි කිංස්බරි හරි මම හිතන්නේ ගලදාරි කරන්න ඔයගොල්ලෝ රික්වෙස්ට් කරොත් එහෙම වෙන මොකක් හරි එකක් ඒත් මට ප්‍රශ්නයක් නැහැ ඔයාලා ඉල්ලුවොත් වෙන මොකක් හරි එකක් අපිට ඒකත් පුළුවන් ලබන සතියේ ඉඳන් පටන් ගන්න අපි කරන්න ආද රෙකෝඩින් එකත් YouTube එක හරහා දෙනවා ලබන සතියේ ඉඳන් LMS එක හරහා දෙන්නේ ලබන සතියේ ඉඳන් YouTube හරහා ලැබෙන්නේ නැහැ ලබන සතියේ ඉඳන් රෙජිස්ටර් වෙන අයට විතරක් නිසා අපේ ඇඩ්මින්ලා ඒක LMS එක හරහා ඔයාලට දෙයි ඔයගොල්ලෝ රෙජිස්ටර් වුණාම ඒක LMS එකත් ඔයාලා රෙජිස්ටර් වෙනවා ඔටෝමැටිකලි ඊට පස්සේ අපේ ඇඩ්මින්ලා ඒක අප්‍රූව් කරලා ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් පේමන්ට් ප්‍රොසෙස් ඔක්කොම සක්සස් වුණාට සම්පූර්ණ වුණාට පස්සේ ඒක මේවා කරනවා
රෙජිස්ටර් වෙන හැටි මම පොඩ්ඩක් කියන්නම්. soap.edu.lk අපේ වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ රෙජිස්ටර් කියලා එකක් තියෙනවා. මෙතනින් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකෙන් නම් ඔයාලට තියෙන මෙන්න මෙහෙම මොබයිල් ෆෝන් එකෙන් ගියාම මෙන්න මෙහෙම පෙනෙයි. අපි iPhone XR එකකින් ගියොත් මෙන්න මෙහෙම මෙතන තියෙනවා රෙජිස්ටර් කියලා. මෙතනින් ගියාම මෙන්න මෙහෙම මේක තියෙනවා. ඔයාලා මේ හැම දෙයක්ම ඉගෙන ගනි මොබයිල් ෆෝන්. මොකද ඔයගොල්ලෝ හදන වෙබ්සයිට් අන්තිමට මොබයිල් රෙස්පොන්සිව් iPad එකට ටැබ්ලට් වලට හැම ස්ක්‍රීන් එකටම රෙස්පොන්සිව් විදිහට bootstrap පාවිච්චි කරලා හදන්නේ. එහෙම කෝස් ෆී එක වෙන්නේ 7500යි. එච්චරයි. ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක වෙද්දී 7500ක් ගෙවනවා. එච්චරම තමයි. ඒක අමාරු අපහසුතාවයක් තියෙන කෙනෙකුට සති දෙකක පීරියඩ් එකක් ඇතුළත දෙපාරකට ගෙවන්න මෙතඩ් එකක් තියෙනවා. ඒකට මට කතා කරන්න මගේ නම්බර් එකට කතා කරලා මාත් එක්ක කතා කරලා ඒ සහනය ගන්න පුළුවන්. අමාරු අපහසුතාවයක් තියෙන හැබැයි මේ වැඩේට ඉන්ට්‍රෙස්ටඩ් කැමති කෙනෙකුට මගේ නම්බර් එක මේකෙත් තියෙනවා. මේකේ මෙන්න මෙතන තියෙනවා නම්බර් එක. වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ contact කියන එක ක්ලික් කරපු ගමන් මෙන්න මෙතන මගේ නම්බර් එක තියෙනවා. මේ තියෙන්නේ මගේ නම්බර් එක 0.73 68යි 50යි 55. මේ මගේ මොබයිල් නම්බර් එක. මේක ඕන වෙලාවක ආන්සර් කරනවා. ඕන වෙලාවක කෝල් එකක් දෙන්න. WhatsApp එක through හරි කොයි විදිහකට හරි කෝල් එකක් දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් තව මොනවද විස්තර කියන්න තියෙන්නේ? පේමන්ට් එක කරාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා payment එක කරාට පස්සේ payment එකේ details මෙතන තියෙනවා. මේ තියෙන්නේ register වෙන method එක. හරිද? මේක මම share කරන්න. මේ bank details මගේ කැමති නම් මේක ෆොටෝ එකක් ගහගන්න. මේ bank details වලට 7500ක් දාලා ඊට පස්සේ මෙන්න මේ මගේ number එකට WhatsApp කරන්න ඕනේ. WhatsApp කරන්න ඒ සල්ලි දාපු receipt එක. ඒක එවද්දී ඔයාලගේ නමයි identity card number එකයි වන්න. දැන් ඔයාලගේ නම දෙද්දී සාමාන්‍ය විදිහට දුන්නම ඇති. දැන් මගේ නම initial මොකුත් ඕනේ නැහැ. චනුක රත්නවීර ඒ ඇති. හරිද? certificate වලට address ඒවා ඔක්කොම අපි වෙනම collect කරනවා ඔයාලගෙන් ඒ දවස් වලට. එහෙම කොච්චර කල් තියෙද කෝස් එක ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා live classes වල ඉගෙන ගන්නවා මාස 3ක්. හරියට මාස 3ක් දවස් 24ක්. දවස් 24ක් ප්‍රශ්න නැහැ. online payment ප්‍රශ්න නැහැ. දවස් 24ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාලට තව මාසෙක වගේ පීරියඩ් එකක් හම්බ වෙනවා. ලොකු ප්‍රොජෙක්ට් එකක් තනියම කරන්න ෆයිනල් ප්‍රොජෙක්ට් එක මම ඊයේ විස්තර කිව්වා. ඒ කියන්නේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන්න 4 වෙනි මාසෙ තමයි ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන්නේ. නැතුව ෆයිනල් ප්‍රොජෙක්ට් එකත් එක්ක නෙමෙයි මාස 3 කියන්නේ. මාස 3ක් අපි ඔයාලට උගන්වනවා. මාස 3ක් නැතුව මේක අමාරුයි. මාස 3 ඇතුළත අපි හරිම සරල විදිහට දැන් අද මම මේ පාඩමක් ඔයාලට කරලා පෙන්නන්නේ. මොකද අපි මේ ප්‍රැක්ටිකල් බේස් කියන එක සමහරු දන්නේ නැහැ. මෙහි විදිහට තමයි අපි හැමදාම යන්නේ. ඉතින් මේ තියරි ටිකක් අඩු වෙනවා. ඉතින් දැන් ලබන සතියේ අපිට HTML මේ මොකුත් තියරි නැහැනේ. ලබන සතියේ කෝඩ්ම තමයි. ඉතින් ඔහොම කෝඩ් කර මම කරනවා, ඔයාලත් කරනවා, එරර්ස් වෙනවා, හදනවා, කතා බහ කරනවා. ඔහොම තමයි යන්නේ අපේ කෝස් එක හැමදාම. යාළුවෝ කලින් ඉඳලා හදන්න. දැන් අපිට 100කට වඩා ප්‍රමාණයක් මම හිතන්නේ අපේ කෝස් එක කරලා තියෙනවා. ඉතින් මමත් ගොඩක් ලොකුවට මේ සතියේට මේක විතරයි කරන්නේ. මේක ඉවරනාම තමයි මට තව එකක් කරන්න පුළුවන්. මටත් වෙලාවක් නැහැ. ඉතින් අපේ තියෙන අනිත් වැඩත් එක්ක තව මොනවද විස්තර තියෙන්නේ? NIC නම්බර් එකත් එවන්න WhatsApp කරද්දී. ඒ වගේම ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙද්දිත් ඔයාලගේ NIC නම්බර් එක දෙන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් එක ලබන සතිය ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන්න ලැබෙන්නේ රෙජිස්ටර් වෙච්ච ළමයින්ට පමණයි. ඒ අනිත් අයට ක්ලාස් එකට ජොයින් වෙන්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඒක අපේ ඇඩ්මින්ලා සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරන්නේ. ඒක නිසා ක්ලාස් එකට ලබන සතියේ ඉඳන් ජොයින් වෙලා දිගට කරගෙන යන්න. රෙජිස්ට්‍රේෂන් එක ලබන බදාදාට කලින් රෙජිස්ටර් වෙන්න. හරිද? සාමාන්‍ය ලබන බදාදා දවල් 12 විතර වෙනකන් අපි ටයිම් එක ගන්නවා.
ඒ අතර ළමයි එක්ක අපි දැන් මොකද අපි මේ ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ අපිට මෙතන ඇඩ්මින්ලාට වැඩ ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ව ක්ලාස් එකට එන්රෝල් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි LMS access එක හම්බ වෙන්නේ. ඔයාලගේ ඔය ටික චෙක් කරලා approval දාලා ඊට පස්සේ ඒගොල්ලෝ මට documentation එකක් submit කරන්න ඕනේ. මම approve ඔහොම පොඩි process එකක් තියෙනවා. ඒ process එකත් එක්ක ඔක්කොම ටික වුණාට පස්සේ තමයි ඔක්කොම කතන්දර යන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයාලට මොකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය කවුන්සල ප්‍රශ්න අනිත් එක. ඔව් මම තමයි කරන්නේ. මම තමයි උගන්වන්නේ. මගේ පොඩි මැසේජ් එකකුත් තියෙනවා අපේ වෙබ්සයිට් එකේ. සමහරව දකින්න නැති so.edu.lk එකේ අපි ඔක්කොම විස්තර දාලා තියෙනවා. මගේ මැසේජ් එකක් තියෙනවා මම මේ ගැන පොඩි විස්තරයක් දාලා. ඒ වගේම මේ courses කියන එකට ගිහිල්ලා web development full course කියන එකට ගියාම මෙන්න මෙතන තියෙනවා සම්පූර්ණ විස්තර ටික. අපේ course එකේ මේ තියෙන්නේ අපි උගන්වන දේවල් ඔක්කොම අපේ ඊයේ වීඩියෝ එක බලන්න පළවෙනි දවසේ මම මේ ඔක්කොම එක්ස්ප්ලেইন කරා. මේක සිංහල ලැන්ග්වේජ් එකෙන් කරන්නේ. මේ විදිහටම තමයි දිගටම ඉගෙන ගන්නෙ. ඒ වගේම ඉංග්‍රීසි වලින් දැන් ප්‍රෝග්‍රෑමින් වල මේ ඉංග්‍රීසි දේවල් තියෙනවානේ රෙස්පොන්සිව්නස් ඊට පස්සේ දැන් සමහර දේවල් තියෙනවා ඉතින් දැන් software කියන එක අපි මෘදුකාංග කියලා ඉගෙනගෙන වැඩක් නැහැ. ඒකේ තේරුමක් නැහැ. මොකද මෘදුකාංග කියන එක data කියන එකට දත්ත කියලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද අපි පාවිච්චි කරන්නේ මේ වචන. ඉතින් මේ වචන keywords අපි ඉංග්‍රීසි වලින් කියලා දෙනවා. ඊට පස්සේ අපි practical based learning method එකක් යන්නේ අර techniques ටිකකුයි tips නුයි එක්ක easy අර වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට ඔයාලට quality web application development තමයි මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. වයස් ભેදයක් නැහැ මේ දාලා තියෙන දාන්න ඕන නිසා වයස් ભેදයක් නැහැ. කැමැත්ත තියෙනවා නම් මේ වැඩේ කරන්න ආසයි නම් join වෙන්න අපි ඒකට support කරනවා. basic knowledge එක විතරක් ඇති. මේක තමයි අපි දාලා තියෙන්නේ 3 to 4 months කියන්නේ 3 ඉගෙන ගන්නවා 4 වෙනි මාසේ project එකක් කරනවා සතියට දවස් දෙකක් බදාදායි බ්‍රහස්පතින්දායි රෑ 7ට. ඉතින් job එකක් කරන කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මොන හරි ප්‍රශ්න තිබ්බොත් දැන් මේ සතිය අපි යනකොට ඔයාලට තේරෙයි. දැන් මේ සතියේ කරන දේවල් වල ප්‍රශ්න ලබන සතියේ පටන් ගන්නෙම අපි තියෙන ප්‍රශ්න निराකරණය කරගෙන හැමෝටම WhatsApp group link එකක් නැද්ද? කවුද මොන එක දාන්නේ? ඔයා group එකේ නැද්ද? WhatsApp group එකේ නැද්ද? මට ඕකේ මට WhatsApp එකෙන් පොඩි message එකක් දාන්න මගේ number එකට මේ number එකට මම ඔයාලට WhatsApp group එකක් දෙන්න. කොහොමත් වෙනම WhatsApp group ඔය public එකනේ register වෙන අය විතරක් දාලා ඔයාලට chat කරන්න පුළුවන් කට්ටියට group එකක් විදිහට involve වෙන්න පුළුවන් විදිහට අපි group එකක් හදනවා. එතකොට ඒ group එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් knowledge එක share කරගන්න ඊට පස්සේ තව කැමති දේවල් කරන්න පුළුවන්. ඒක අනවශ්‍ය දේවල් වලට පාවිච්චි කරන්න බෑ. අපි ඒක මොනිටර් කරනවා. ඒ වගේම ඒ වගේ දේවල් කරන්නත් එපා. මොකද අපි ඇඩ්මින්ලා ටිකක් සැරයි. ඒක නිසා අනවශ්‍ය දේවල් කරන්න එපා. එහෙම නැතුව මොකද group WhatsApp group වලත් ප්‍රශ්න එනවනේ. එහෙම දේවල් ඒ වගේම අපේ ලොකු classes යන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ඕන ප්‍රශ්නයක් අහලා निराකරණය කරගෙන මේ විදිහට යන්න පුළුවන්. add me also my WhatsApp මට ඒ වාගේ මේ පුතා මට WhatsApp නම් message එකක් දාන්න group එකේ link එක ඉල්ලලා ඒතර මම link එක ඔයාලට දෙන්නම්. හරිද? ඒ group එක ඊට පස්සේ අර register වෙන ළමයින්ගේ group එක අපි වෙනම එකක් create කරනවා. එතකොට ඒකේ මොකද මේ group එක public group වල ඔයාලා chat කරන්නවත් මොකුත් බෑ. මොකද ඒක කරදරයි. ළමයි ඉන්නවා ළමයි 200ක් විතර ඉන්නවා මම හිතන්නේ. ඒ ළමයි 200 message කරන්න ගත්තොත් එහෙම ඕක විනාශයක් වෙනවානේ. ඒකයි. ඉතින් ඒක නිසා අපිට කලින් දේවල් වල ප්‍රශ්න වෙච්ච ඒවත් එක්ක සමහර ළමයි ඉන්නවා ඉතින් දන්නවනේ ජෝක් එකට ගන්නවා. එහෙම මම කැමති නෑ පුද්ගලිකව මම හරිය ප්‍රොෆෙෂනල් විදිහට මම වැඩ කරන කෙනෙක්. ඉතින් මගේ ප්‍රොජෙක්ට්ස් වල වුණත් මේකත් මම මේ විදිහට කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් මම ක්ලාසස් නවත්තන්නෙත් නෑ. උපරිම දවසක් දෙකක් එහා මෙහා වුණොත් මිසක් ඔය මාස 4ටම මාස 3ටම වගේ එහා මෙහා වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මොකක් හරි කරගෙන එනවා. සාමාන්‍යයෙන් බාධා එනවා හරි අඩුයි මේ ක්ලාස් එකට. මොකද අපිත් ටිකක් අර මේවා එකකින් කරන නිසාත් වෙන්නේ නැති හරි අඩුයි. දැන්වත් කරන්ට් එක ගිහිල්ලා මට හරියටම 6:00 වෙද්දි කරන්ට් එක ආවා. සෙෂන් එක ඔන් කරන ටයිම් එකට. ඉතින් එහෙම හරිම සපෝටිව්. නේචර් එකත් සපෝට් කරනවා අපිට.
ඉතින් මං හිතනවා මේ මූණු ටික මට ලැබෙන සතියේ වගේ සෙට් එකක් විදිහට දකින්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා ජොයින් වෙන්න කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕන වෙලාවක කෝල් කරන්න. කෝල් කරලා ඔයාලගේ තියෙන දේවල් කතා කරන්න. මට WhatsApp එකෙන් ගන්න. එඩිට් කරන හැමෝටම ප්‍රශ්න තියෙනවා නේද? ඒක ප්‍රශ්නයක් නැහැ. මට WhatsApp එකේ ඕන එකකින් ඔය මගේ 073 68 55 කියන නම්බර් එකට කතා කරලා ළමයි ගොඩක් මාත් එක්ක කතා කරා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි ඊයේ දේවල් කිව්වනේ ඉතින් අද බොරුවට තව ඉන්ට්‍රොඩක්ෂන් දෙන්න ඕනේ නැහැ. අපේ වීඩියෝ ක්ලිප් එක දාලා තියෙනවා. ඒක තව ලැබුණ නැති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න මම එවන්නම් ඊයේ දවසේ අපේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. ලබන සතියේ හම්බ වෙන්න කන් අපි අදට සමුගමු. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. ඒ වගේම සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. රෙජිස්ටර් වෙන හෝ රෙජිස්ටර් නොවෙන අපි විශ්වාස කරලා ඔයාලගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරලා මෙතෙන්ට ඇවිල්ලා මොනවා හරි දෙයක් මම හිතනවා ඉගෙන ගන්න ඇති කියලා. අපි මම මේ සෙෂන්ස් හදලා තියෙන්නේ. ඒ වගේම මේ ඇජෙන්ඩාස් ක්‍රියේට් කරන්නේ. ඔයාලට මේ කරන කෝස් එකත් සම්පූර්ණ අපි ප්‍රැක්ටිකලි හදලා තියෙන්නේ. ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට බේසික් නොලෙජ් එකක් තියෙන කෙනෙකුට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි සරලව උගන්වනවා. මේවා ගොඩක් ලොකු අර රොකට් සයන්ස් වගේ දේවල් නැහැ මේවා තුලේ. මේක තියෙන සරල දේවල්. හැබැයි ඒ සරල දේවල් වලින් අපි ගොඩක් සංකීර්ණ දේවල් කරනවා. අන්න ඒක සරලව ඉගෙනගෙන සංකීර්ණව වැඩ කරන්න පුළුවන් විදිහේ වැඩක් තමයි අපි කරන්නේ. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ සර්ටිෆිකේට් කෝස් එකට ජොයින් වෙලා ඔයාලා වෙබ් ඩෙවලොප්මන්ට් software engineering කියන ෆීල්ඩ් එක ඇතුළට දොරටුවක් විවෘත කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. Thank you very much හැමෝටම. good night. ඒ වගේම අපි ආයෙ හම්බ වෙමු. You are welcome Hambo. Thank you messages today.